දැයි අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ධර්ම දේශනාව සඳහා වේලා ගන්න බලාපොරොත්තු වෙනවා කවුරුත් දන්න පරිදි සීලූම දෙනා ඒ සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතන්නු දීරා විතරෙය්‍ය ඕගං ජාති ජරං ශෝක පරිද්දවාති තී අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සාකච්ඡාවේ මෙත්තගු පරිබ්‍රාජකයත් බුදුරජාණන් සත්තතර සාකච්ඡාවේ දෙවනි තුන්වෙනි ජවනිකාවේදී කාරණා පැහැදිලි කරගෙන ඒ මෙත්තගු පරිබ්‍රාජකය අහනවා කතන්නු දීරා විතරන්ති ඕගං මේ ඕඝය නැත්නම් මේ සංසාර සාගරේ කොහොමද ඊතර වෙන්නේ ඒ ධීර පුරුෂයා එතකොට ජාති ජරං ශෝක පරිද්දවාති මේ ජාති ජරා ශෝක පරිදේව සහිත වූ මේ සංසාර සාගරේ කොහොමද ඊතර වෙන්නේ කියලා. ඊතර පාවිච්චි කරන මේ ධීරා කියන වචනේ ඉතින් ඒ වචන પરම්පරාවේ සූර වීර ධීර කියලා යෙදෙනවා. සූරයයි කියලා කියන්නේ ඒකේ කර්මාන්තවල දක්ෂයාට අපි සූරයයි කියලා කියනවා. වීරයයි කියලා කියනවා ඒක අනුන්ගේ හිතසුව පිණිසත් යොදන්න දක්ෂයාට. ඉතින් උඟ දෙනෙක් ඒ වීරකම් කරන්න ගියාම Tamange නිවන අමතක කරනවා. මේ ධීර කියලා කියන්නේ අනුන්ගේ කටයුතු කරන ගමන් Tamange නිවන අමතක නොකරන එහෙම නැත්නම් Tamange හිතසුව අමතක නොකරන. ඉතින් ඒක මේ ශාසනේ අපේ සර්වඥ ශාසනේ සුවිශේෂී අංශයක්. අනිත් හැම කෙනා මේ අනුගොඩ දාන්නයි දෙවියන් වහන්සේවිල අපි ඔකට දානකමොයි බලාගෙන ඉන්නවා. ඉතින් එතකොට සූර්යා දක්ෂයා කියනවා කියන්නේ වටිනවා. ඉතින් මේ මනුස්සයා ආත්මාර්ථකාමී මනුස්සයා තමන්ගේ දක්ෂකම් පෙන්නනවා. වීරයා කියලා කියන්නේ එම නෙවෙයි. අනුන්ගේ හිතසුව පිණිසත් කටයුතු කරනවා. ඒ අනුන්ගේ හිතසුව පිණිස කටයුතු කරන බොහෝ දෙනා තමන්ගේ නිවන පාවා දෙනවා. ඒක මුළු ජීවිතේම මම කෙනෙක් ගැන හදාරනකොට බලන දෙයක්. එයාගේ තමන්ගේ කටයුතුත් කරන ගමන්ද මේ දේ කරන්නේ නැත්නම් මේ තමන්ගේ වැඩේ පැත්තක තියලා අනුන්ගේ කටයුතු කරන ඒ ගණන් ටොං ගණන් මිනිස්සු මම දැකලා තියෙනවා. හරි වීරයි. හැබැයි උන්දට මතක නෑ මේ සංසාරේ මේ ආවේ මොකටද කියලා. පැවිද්දෝ අතරත් විශාල පිටසක් ඉන්නවා හැම හැකියාවම තියෙනවා. හැබැයි මේ තමන් නිවන් දකින්න ඕන කියන එක පැත්තක තියලා. බෝසත්තුරු ඔක්කොමත් ඒ තොගේට තමයි වැටෙන්නේ. ඉතින් ඒ ඔක්කොම තියෙද්දි මේ මෙත්තකු පරිබ්‍රාජක වෙන්නේ ධීරේ. අනුන්ගෙත් කටයුතු කරනවා නකර බෑනේ. ඉතින් අපි සමාජයේ ඉන්න ගියාම නමුත් මේ තමන්ගේ වලිගේ පාග ගන්නෑ. ඉතින් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා මේ සද්දන්ත කුලේ ඇතා ඌට හත් පොළයයි කියලා කියනවා. ඌ ඇවිදිනකොට කකුල් හතරම බිම වදිනවා. ඌ හරි ලස්සනයි හොඬෙත් බිම වදිනවා. වලිගෙත් බිම වදිනවා. ඔගේ ලිංගෙත් බිම වදිනවා. විතරක් මේ හත් පොලක් බිම වදින එකට හත් පොළයයි කියලා කියනවා. කුමාරි වංශේ ඇත්තු කියලා කියනවා. ඉතින් ඌ යනකොට මේ කකුල් දෙක ඉස්සරහ තමයි හොඬේ තියෙන්නේ. කවදාවත් හොඬේ පාග ගන්න නෑ ඌ. හොඳේ පාගත්තොත් ඉවරයි. ඉතින් මේ පැවිද්දා මේ යෝගාවචරයා මේ තමන්ගේ නිවන පාගගත්තට පස්සේ එයාතා හොඳේ පාගත්තට පස්සේ වෙන කෙනෙක් ගොඩ ගන්න බෑනේ. එයාට ධීරයයි කියන්න බෑ. ඉතින් ඒ જાතිම් වලිගේ පාගත්ත කට්ටිය මම මුළු ජීවිතේ පුරාම මම දැකලා තියෙනවා. පුදුමාකාර දක්ෂය පුදුමාකාර ශිල්ප දක්වනවා. හැබැයි තමන්ගේ වැඩේ නෑ. ඉතින් ඒක කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ උපහාසාත්මකව සඳහන් කරනවා. අපි දන්නවා කෝච්චි පෙට්ටි තියෙනවා. කෝච්චි පෙට්ටි තියෙන්නේ මගේ ඉන්න ගමන් කරන්න. අනුගා දුෂ්කර බලත්තවල ඒ කෝච්චි පෙට්ටි අයින් කරලා පාරෙන් කෝච්චි ස්ටේෂනක් හදනවා. කෝච්චි පෙට්ටිය ගන්න පාරෙන් අයින් කළා. එතන ඊට පස්සේ යන කට්ටියට ටිකට් දෙනවා. ඒ පෙට්ටිය එතන නතර වෙනවා. ඒකේ ඉඳගෙන අනික් යන අයට ටිකට් ඉෂු කර කර ඉන්නවා.
කෝටි පෙට්ටිය හැදෙන්නේ යන්න. ඒක පාරෙන් අයින් කරලා අනුන්ට ටිකට් අරන් දෙන જાති තමයි භික්ෂුන් වහන්සේලා කියන්නේ පැවිද්දෝ කියලා කියන්නේ අනුන් නිවන් දක්වන්න ටිකට් දෙනවා. හැබැයි උන්ද පැවිදුනේ මොකටද කියලා මතක නැහැ. ඒක ඒ චෝදනාව එන්න බරපතලයි. දැන් මේ අවුරුදු 40ක් 50ක් මම බල ඉන්නවා. ඉස්සර තිබුණේ නෑනේ. ගොඩ එන ක්‍රමයක් තිබුණේ නෑ. ඒක නිකන් කවුරුත් පිළිගත්තා. 2500 දී ඇති 2500 ඉවරයි. දැන් තියෙන්නේ නැති 2500. ඒක නිසා කරන්න බෑ කියලා. ඒ කාලේ මැරිච්ච කට්ටිය දාමත් ඒ අදහස්වලමයි ඉන්නේ. නමුත් ඇති 2500 නේ නැති 2500ට ඉපදිච්ච මිනිස්සුනේ අපි. අපි දකින්නවානේ ඒකේ මොකද්ද දියුණුවක් අපි දකින්නවානේ මේකේ අද ලෝකේ දැන් භාවනා කරන්න ඕන පිරිසක් ඉන්නවයි කියලා. ඒකේ සාංඛා විශයක්වත් නැති එහෙම ආලෝකයක් නොලැබිච්ච පිරිස් තමයි මේ බුද්ධ ධර්ම රකින්න අමුඩ ගහගෙන නටන්නේ අද. ඉතින් ඒගොල්ලන්ගේ දක්ෂකම් හරියට ගොඩක් තියෙනවා. හැබැයි එකම දුර්ලභම තමයි ඒගොල්ලෝ තමන්ගේ නිවන මේ ආත්මේ නිවන් දකින්නවා කියන එක මතක නැහැ. ඉතින් ඒක මතක් කරලා දෙන්න කිව්වොත් එහෙම හරි සෞඛ්‍යයට අපලයි. හරිම සෞඛ්‍යයට අපලයි. මං හිතුවා ඒක මේ ගිහිව ඉඳගෙන භාවනා කරන කාලේ මේ කියලා වැඩක් නැහැ. මට ඒ කාලේ සංඝයා කිසිම කෙනෙක් පෙන්වන්න බෑ. ඒ මොකද ඒ තරම්ම කොලේ වහලා ගහන්නේ. ඒ කියන්නේ ධම්මික හාමුදුරුවෝගේ කට්ටිය මට බොහොම ප්‍රියයි. මොකද ඒ හාමුදුරුවෝ තමයි. හැබැයි හාමුදුරුවෝ එහෙම මහානකමට සංඝයාට ගරු කරන කෙනෙක් නෙමෙයි. මේ සංඝයාගේ විකාර දැකලා තියෙනවා. බෞද්ධයෝ කරන අමනකම් දැකලා තියෙනවා. ඉතින් දැක්කට පස්සේ මේ සංසික ඕන එකක් නටමන් අත තියන්න එපා. උඹී ගමන ගැන ඔබ බලාගනි. කියන්න මෙපා කාටවත්. මෙන්න පාරක් තියෙනවා මේ කරන්න පුළුවන් කියන කියන්න එපයි කියලා. ඉතින් ඒක මට බොහෝම ප්‍රයෝජනවත් වුණා. එහෙම ප්‍රයෝජනවත් වෙලා ඉන්න කාලේ මං හිතුවා එහෙම කියන්නම බැරි වෙයි කියලා. ජීවිතේ කවදාකවත් මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන්. මේ ජීවිතේදීම නිවන් දකින්න පුළුවන් කියන එක බැරි පුළුවන්කම පැත්තක තිබිච්චාවකෝ මේ හැකි සංඥාවක් දෙන්න. මං හිතුවේ නැහැ පුළුවන් වෙයි කියලා. ඒතිෙදි තමයි නිස්සාරණ වනයේට ඇවිල්ලා නිස්සාරණ වනයේත් එහෙමම තද එළවුමක් තිබුණේ. හැබැයි ඒකට බාධාවක් තිබුණේ නැහැ. ඥානানন্দ ස්වාමීන් ඥානාරාම ස්වාමීන් ඉතින් පැහැදිලිවම මේ බණ කියාගෙන කරගෙන ඉන්නවා. ඉතින් මට හරි අස්සසිලක් වුණා. මං යන පාරේ කිසිම බාධාවක් නැහැ. කිසිම තැනක පැවිද්දට හෝ නෛර්යානික නැත්නම් නිස්සාරණ වණේ අදහසට හෝ නෛර්යානික සීසද්දන ප්‍රශ්නයක් නැහැ. හැබැයි පිස්සු නම් කෙලින්න එපයි කියනවා. කටින පිංකම් සංගීක දාන පිරිත් කියමන් එපා. ඉතින් ඒක මට හොඳට අල්ලලා ගියා. දැන් උනත් කවුරු හරි කරනවා දකින්නකොට උදව් කරන්නත් හිතෙනවා. හරියට කියන කවුරු හරි ඇහැ පේන්නේ නැමට ගඟට තල්ලු කරපන් කිව්වොත් ඌට ගඟ පෙන්නන්න හිතෙනවා මට. ඌ දන්නවනේ පැනලා මැරෙනවා කියලා. ගඟට පෙන්නන්න හිතෙනවා. ඒ වගේ විකාර තියේදී මම මේකේ මේ 96 මං බුරුමේ ඉඳලා එනකොට ඉතින් කිසිම බලාපොරොත්තුවක් තියාන ආවේ නැහැ. මොකද මේ කරන්න බෑ කවුරක්වත් ඒක පිළිගන්නේ නැහැ. ඉන්න වෙලාවේදී 96 97 විතර මේ ඔක්කොම කඩා බිඳලා මහ ජරා වෙලා මහ අවුලක් වුණා. ඊට පස්සේ අපි ටික පොඩ්ඩක් සද්දයක් දැම්ම මේක නෑ අඬ දෙන්න බෑ කියලා මේ නිසන් වනේ. ඊට පස්සේ මට දුන්නා ඕම් බලන්න වෙන වැඩ. මට දුන්නා නිස්සාරණ වනේ නිසි බලධාරීන් වහන්සේ කියලා නම. භයානක පුරුෂයෙක්. දුන්නාට පස්සේ මම බැලුවා අපේ විවස්ථාව මොකක්ද කියලා. මට පළවෙනිම ලියලා තියෙනවා in this life itself. මේ ජීවිතයේ ජීව නිවන් පිණිසයි නිස්සාරණ වනේ තියෙන්නේ කියලා. ඒ කියන්නේ පැවිදි වෙලා 80 පැවිදුණා කියන 88 පැවිදුණා කියන්නේ 98 අවුරුදු 10කට පස්සේ තමයි මම දන්නේ මේ ස්ථානේ හදලා තියෙන්නේ මේ ධීරයන් සඳහා කියලා. සූරයන් සඳහාවත් වීරයන් සඳහාවත් නෙවෙයි. සූර වීර වෙලත් තව දෙයක් කරන්න තියෙනවා. අනේ තල්ලු කරන්න හදන කාට විතරයි. ඉතින් අනිත් ඔක්කොම හැලෙනවා. ඒකේ හැටි ඒ ධීර පිටිස මෙතන නතර වෙනවා කාගෙන දත ගහගෙන නතර වෙනවා අනිත් අය බැන යන්නේ මොනවා කරනවද දන්නේ මේ දවස් 4-5ක් ඇවිල්ලා බාහන කරලා බුද්ධ පූජාවක්වත් තිබ්බේ නැහැනේ බුද්ධ වන්දනාවක්වත් කියන නෑ ගෙදර හිටියන අඩු ගන්න බුද්ධ පූජාවක්වත් තියෙනවනේ බෝධි පූජාවක්වත් තියෙනවනේ මෙහෙ මොකක්වත් කරන්නේ නෑ ඉතින් සමහරව අහනවා නේ මේ සාංශ මෙච්චර ඉන්නවා අපි කට්ටියම ඉඳලා පිරිටියක් කියමුද කියලා මොකක්වත් නෑ මෑණියුරුත් හිත යට තරහ ඇති.
අපරාධ ගෙදර හිටියනම් බර ගානකට බෝධි පූජා තියලා පිරිත් නූල් ගැට ගහලා කීයක් හරි කහදොන් හම්බ කර ගන්න හරි දිනුනානේ. මේ මොකක්වත්ම නැහැ. ඒ බුරුමේ ගියාට පස්සේ ඒ බුරුමේ පණ්ඩිතසාංශලිය පොතේ නම In This Very Life. මේ ජීවිතේදීම හරියටම In This Life Itself and In This Very Life මට හිතෙනවා නිකන් මං වෙනුවෙන් හදලා තියෙන මේ පාවඩේලලා තියෙන පාරක් වගේ. මං හිතුවා මේක ඇත්තටම කරන්න බැරි වෙයි. මේක කියන්න බැරි වෙයි ප්‍රසිද්ධිය කියලා. නමුත් මේ යුග පුරුෂයෝ ඒක ලැහැත්ති කරලා තිබ්බා. පස්සේ බලනකොට බුදුරජාණන්සේ කතා කරලා තියෙන්නේ ඒ අයට විතරයි. අනික් කට්ටිය බුදුරජාණන්සේගේ අතිජාත දරුවෝ නෙවෙයි. අවජාතකත් නෙවෙයි. නිකන් සාමාන්‍ය දරුවෝ. අර කොල්ලන්ට කතා කරන්නේ. ඉතින් මේ මෙත්තකු මේ පරිබ්‍රාජකට කියනවා කතන්නු දීරා විතරන්ති ඕගං. මෙත්තකු පරිබ්‍රාජ කරනවා කොන්සාංශ මේ ධීර පුරුෂයෙක්. අනික් කටින බෑ කියනවා නිවන් දකින්නත් බෑ සක්මන් කරන්නත් බෑ ඉඳගෙන ඉන්නත් බෑ සද්දහෙදි භාවනා කරන්නත් බෑ මැස්සෙක් ආවොත් භාවනා කරන්න බෑ වැස්සොත් භාවනා කරන්න බෑ කැස්සක් ආවොත් ඕකමනේ දිගටම කියන්නේ. ඒගොල්ලෝ ওই ලයිස්ට්ට වැටෙන්නේ නැහැ. ඒගොල්ලෝ ඉතින් අර එළුවන්ගේ ලයිස්ට්ට කරන බෑ කියනවා. එළු ගාලක් ළඟ ඉන්නා වගේ කමටහන් සුද්ධ කරනකොට දිගටම ලයිස්ට්ටු මට ඒක ඇයිලා නිකන් අර මතක නැහැ එළු ගාලක් ගාව ඉන්නවා කියන එක. ඒත් ඔය ඔක්කොම කරන අතර ඉන්නවා මේ කියන ධීර පුරුෂයෝ. ඉතින් මෙත්තකෝ පරිබ්‍රාජික තමන් එකට ආරූඪ කරලා අහන්නේ කසේද ස්වාමීන් වහන්සේ මේ ධීර පුරුෂයෙක් මේ ಜಾති ජරා සංසාරයෙන් එකට වෙන්නේ කියලා. ඉතින් අපි මේ වගේ වැඩ පිළිවෙලට උරදීලාදී කටයුතු කරනකොට කල්පනා කරන්න ඕනේ මේ ලෝකයා තන නිකන් බණ භාවනා පන්ති පවත්තන එක විතරද කරන්නේ. එතෙන් අපිත් අපේ මේ මූලික පරමාර්ථය පැවිදිීමේ මූලික පරමාර්ථය සබ්බ දුක්ඛ නිස්සාරණ කියන එකට තල්ලුවක්ද මේ දෙන්නේ නැත්නම් මේ සෝබනයක්ද කරන්න කියන එක. මෙච්චර පිරිසක් ඉන්නකොට මට සැකයි. මෙච්චර පිරිසකට මේක අල්ලන්නේ නැහැ. අල්ලන්නේ කලාතුරකින් කෙනෙකුට. ඒ තරම් ධර්මයේ ඒ තරම් ගැඹුරුයි. ඒ තරම් මේ වැඩේ දුර්ලභයි. ඉතින් නිසා ඔක්කොමලා එක දිගට දැහැටු දෙවෙනකොට 8 නමක් සෝවන් වෙලා හිටියා 9 නමක් සකදාගාමී වෙලා හිටියා කිව්වොත් මං කියනවා හොඳයි කියලා. මං දන්නවා ඒක කවදාකවත් වෙන්න බෑ. මං කියන්නේ මේ බන්දෝසහාය කරන්නේ නෙවෙයි. මං කියන්නේ මේ ධර්ම ගැඹීරත්වය පෙන්වන්න. ඉතින් ඒ වගේ අහනකොට කොහොමද ස්වාමීන් වහන්සේ මේ ධීරයන් වහන්සේ කෙනෙක් මේ ජාති ජරා සංසාරයෙන් එගොඩ වෙන්නේ කියලා ඉස්සල්ලාම අහන්නේ දුකට හේතුවනේ. ඒකට උපදි කියන වචනේ බුදුරජාණන්සේ විස්තර කරලා ඒත්තු ගන්නනවා. ඒත්තු ගැන්නුවේ නැත්තම් මේ මෙතෙන්ට එන්න බෑ. දැන් ආපහු පස්සට යamak වගේ තමයි පෙන්වන්නේ. සියලු දුකට හේතුව අහලා ඒක උපදි බව පෙන්නලා ඒ කියන්නේ මේ භව සම්පatti පැතීම. භව සම්පatti පැතුවොත් අනිවාර්යයෙන්ම හම්බෙනවා අනිවාර්යයෙන්ම නිවන නැති වෙනවා. එච්චර. මේ දෙකක් බෑ. ඉතින් ඒ නිසා ඒකම නැතුව නෑ මම ඊට පස්සේ භව සම්පatti පැතීමක් නෑ මම මේ නිවන පතන්නේ කියලා කිව්වනම් ඒ කෙනාටත් ආයතරයක් අහන්නනවා මේ ජාති ජරා සංසාරේ කොහොමද සංසේ එහෙව් දීරෙක් අර වගේ පොට පාදාගත්ත අර වගේ ගමඩාන් සුද්ධ කරගත්ත අර වගේ සුද්ධ කරගත්ත කෙනෙක් කොහොමද මේ ගමන කියන්නේ ප්‍රතිපදාව මේ කියන මාර්ගය මේ කියන ශික්ෂා සම්පූර්ණ කරන්න. ඉතින් බුදුන් සඳහන් කරනවා යං විදිත්වා සතෝ යං කිසි කෙනෙක් දැනගෙන කණං මේ ක්ෂණ සම්පත්තිය දැනගෙන සතිය දැනගෙන නත්ති ලෝකේ විසත්තිකා මේ ලෝකේ තියෙන විසත්තිකාව නැමැති මේ තණ්හාව සූරකමෙන් ඡය කරන සූරකමෙන් මගාන. ඒ කියන්නේ ආයසරයක් අර මේ ආයසරයක් අර උපදි කියන තැනින් ආයසරයක් ගන්නවා තණ්හාව දුරු කිරීම කරන්න වෙනවා බොහොම සතියෙන් යුක්තව. හැබැයි මේ සාමාන්‍ය වීතික්කම කෙලෙස් මට්ටමේ තණ්හාව නෙවෙයි මේ කතා කරන්නේ. පරිඋත් ทาน කෙලෙස් මට්ටමේ තණ්හාව නෙවෙයි මේ කතා කරන්නේ. ඊට එහා ගිය ඒ අනුසය මට්ටමේ ඊ타ත්ම ගැඹුරු පේන්නෙත් නැති කිසිම කෙනෙක් තාම දැකලත් නැති දැක්කොත් 7 අවුරුද්දක් විතර පරණ වෙච්ච අසුචි වලක් දැක්කා වගේ. අපි මේ රැකගෙන තියෙන අපේ යට තියෙන දේවල් ඒ තරම්ම කුණු වෙලා තියෙන. ඒ තරම්ම ආශය අනුශේ ධර්ම දැක්කා නම්
අපි මෙතෙක් කල රැකගෙන ආපු මල්ලි බැඳගෙන ගමන් පොදිය බැඳගෙන ගියේ එක දැක්කනම් පුදුම හිතේ. ඉතින් ඒ නිසා අපි එක පේන්නේ නැති වෙන්න නිකන් සෝබනයක් දාගෙන නිකන් ආලවට්ටමක් දාගෙන ගමන් කරනවා. ඒක ඇත්තටම තියෙන්න ඕනේ. තියෙන කුණු ඔක්කොම පෙන්න හිටියොත් බස් එකවත් යන්න හම්බෙන්නේ නැහැ. පාරේ යන්න හම්බෙන්නේ නැහැ. නිසා ඒක හිතියට කමන්නේ. හැබැයි භාවනා කරන යන තැනකට එනවා. එතෙන්ට එනකොට ඒ අඩිය අත දාලා ඒ ආසේ ඥාන ආසේ අනුසේ කෙලස් අයින් කරන්න වෙනවා. ඉතින් ඒ කෙලස් අයින් කිරීම සඳහා තෘෂ්ණාව දුරු කිරීමේ සුවිශේෂී පාඩම් පන්තියක් තියෙනවා. ඒක මේ සීල ශික්ෂාවේ යම්මාකාරයකින් පරිඋත් ทาน කෙලස් කියන රෝගයට බේද දෙනවනම් සමාවෙන්න වීතික්කම කෙලස් කියන රෝගයට බේද දෙනවනම් සමාධි ශික්ෂාවේ යම්මාකාරයකින් පරිඋත් ทาน කෙලස් කියන රෝගයට බෙහෙත් දෙනවනම් මේකට ප්‍රඥා ශික්ෂාවක් අවශ්‍ය වෙනවා මේ අනුසය කෙලස් කියන දෙඩේට බෙහෙත් දෙන්න. ඒකම තව විදිහකට කියනවා නම් සීල ශික්ෂා බෙහෙතෙන් කොච්චර සීල ශික්ෂා බෙහෙතර බිව්වත් සමාධි ශික්ෂාව නැති නිසා ඇතිවෙන පරිඋත් ทาน කෙලස් රෝගයට කිසිම පිළිතුරක් ලැබෙන්නේ නැහැ කොච්චර සිල් රැක්කත්. සීල ශික්ෂාව කියන බෙහෙතෙන් පිළිතුරු ලැබෙන්නේ වීතික්කම කෙලස් වලට විතරයි. වීතික්කම කෙලස් ඉවර කරලා ඊට පස්සේ ආය වෙනම ශික්ෂාවක් පටන් ගන්න ඕනේ සමාධි ශික්ෂාව සඳහා. එතකොට අපි වීතික්කම පරිඋත් ทาน කෙලස් කියන රෝගේ අයින් වෙනවා. ඉතින් ඒක තමයි මේ භාවනා මධ්‍යස්ථාන කියන්නේ. මේ භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා පූර්ණ කාලීනව ඉන්නකොට ඒක හොඳටම සිද්ධ වෙනවා. මේ කවුරු හරි දෙන බතක් කාලා කොහේ හරි දෙන පැදුරක බුදියාගෙන අපි මේ කටයුත්තට උත්සාහ කරනවා. උත්සාහ කරලා ඉතින් හරියන්නේ නැහැ. හරියන්නේ කලාතුරකින් තමයි. දැන් පෙරේදට වැඩි ඊ හරි ගිහිල්ලා තියෙන බව පේන්න තිබුණා මේ කමඨාන් වාර්තාවල. අදත් පේන්න තිබුණා. ඉතින් ටික කට්ටිය අල්ලනවා. කට්ටියට සපේලා උත්තර දෙන්න පුළුවන්. ස්වාමීන් වහන්සේට ආනාපානෙ අල්ලන්න පුළුවන්. සක්මන අල්ලන්න පුළුවන්. ඒක බලාගෙන ඉන්නකොට මෙන්න මෙහෙම ආනාපානෙ මේ විපිරියාස ආනාපානෙ මේ විදි විකෘති සිද්ධ වෙනවා. සක්මනෙත් මෙහෙම සිද්ධ වෙනවා. ඒ දිනදා වැඩ කරනකොට දාහනේ ගන්නකොට පෑන් පාසු කරනකොට මෙහෙම වෙනවා කියලා ටික මේක දැපෙන දම ගන්නවා. මේක කීකරු කර ගන්න ගතියක් තියෙනවා. සමස්තේ නෙවෙයි. හැබැයි මෙහෙම කීකරු කර ගන්න පිළිසෙ වැඩිවීමක් පේන්න තියෙනවා. ඉතින් එහෙම කෙරුවට පස්සේ ඒ අරමුණක් අල්ලගන්න නැත්නම් අපි කිව්වොත් ආනාපානය අල්ලගෙන කියමුකෝ. ඒකෙන් සතිය වඩන්න උදව් කරගෙන යනකොට ආනාපානය කණුවක් කරගෙන ඒකේ ගැට ගහගෙන සතිය වඩන මට්ටමේදී අපි ඒකට කියනවා සමාධි මට්ටම කියලා. අර ආනාපානේ දඩමීම කරගෙන ආනමාම කණුවක් කරගෙන ආනාපානේ මධ්‍ය ලක්ෂ්‍ය කරගෙන කරනවා. ඉතින් එතකොට හුරුවක් ඇති වෙනවා. මම දැන් මේ කැරකෙන්නේ මේක වටේ. මේක තමයි මගේ මූල කර්මස්ථාන. මේක තමයි මගේ ආලම්බණය. නැත්නම් ආරම්මණය. කර්ම ස්ථානේ. වැඩපොළ. නමුත් එහෙම කරගෙන ගම මේක මේ බලාගෙන ඉන්නකොට ආනාපානෙ වැඩි වෙලා ඒකේ ඒ කුඤ්ඤ වෙනස් වෙනවද නැද්ද කියලා බැලුවොත්. ඒ වැඩපොළෙහි වෙනස් වීමක් ඇති වෙනවද නැද්ද කියලා බැලුවොත්. මේ සතිය ඇති කරගන්න මුල් කරගත්ත මේ වේදිකාවේ මේ කුඤ්ඤේ මේ සලකුණේ මේ ආලම්බනේ මේ කර්මස්ථාන නැත්නම් වැඩපොළේ වෙනස් වෙනවද කියලා බැලුවොත් ඒක නිකන් හරියට පේන්නේ අරමුණට කරන ඊර්ෂ්‍යාවක් වගේ අරමුණට කරන කෙනෙහිල්ලක් වගේ අරමුණට කරන අව탁ෂේරුවක් වගේ තමයි සාමාන්‍ය කෙනෙක් හිතන්නේ. දැන් මට මෙතෙන්ද සතියෙන්න උදව් කරපු ඒ හැරමිටිය විසිකරන්න හිතනවා. හෙළ පහුවෙන්නේ ඉස්සල්ලා. ජීවිතේ මේ හැරමිටිය කෙරේ කළ යුතුකම් ඒක නෙවෙයිනේ. හැරමිටිය මෙච්චර එන්න උදව් කරපේක විසිකරන්න හොඳ නෑ නෝ. ඒකේ සිංහලෙත් තියෙනුනේ ආප්තෝපදේශයක් හෙළ පහුවෙන්නේ ඉස්සෙල් හැරමිටි විසිකරයි කියලා. නමුත් මෙතනදී බුදුරජාණන් වහන්සේ අන්න එහෙම දෙයක් තීරින්ද සඳහන් කරනවා. ඒක අපි පල්ලෙයා චිත්‍රය ඇඳලා තියෙන්නේ කන්ද උඩට ගිහිල්ලා ඉනිමකට පයින් ගන්නවා. නැත්තම් මොකද වෙන්නේ කියලා දන්නවද? කන්ද උඩට ගිහිල්ලා ඉනිමකට පැහුවේ නැත්තම් කන්ද අර ඉනිමක දිගේ බහින්න දෙනවා. ඉනිමකට ගිහිල්ලා ගහපුවම පයින් ගා දෙකට කැඩලා යනවා. අර උණ ගහ කැඩලා තියෙනවා පේනවනේ. ඊට පස්සේ දැන් ඉතින් බහින්නේ ඉතින් කොහෙන් බහින්නේ? ඉතින් අන්නේ ඒ වාගේ පෙකිනි වල කපා ගන්න පුළුවන් ද බොක්කේ ඉඳද්දී? ඊයගේ පුළුවන් ද හොඳට සරුංගලේ උඩ හුලං අල්ලලා තියදී වලි නූල කපලා දාන්න. ඒකේ පුළුවන් ද උඩට කන්දට නැගලවිලා ඉනිමකට පයින් ගහන්න.
එනතර පිටිපස්සේ චිත්‍රයේ තියෙන විදිහට රිටිපනින උඩට කෙලවට ගිහිල්ලා පෝල් එක විසිකරන්න. විසිකර නැත්තම් පණින්න බෑනේ. ඒකයි ඔය පිටිපස්සේ ඒක චිත්‍රේ කළුසුදු චිත්‍රයක් ඔය ඇත්තටම පාට තිබුණා. පාටක් දාලා කරලා පෙන්වන්න පුළුවන් නම් හොඳයි. මේ උඩට ගියාට පස්සේ ඔය පොල්ල අල්ලගෙන හිටියොත් එහා පැත්තට යන දිනන්න බෑ. ඉතින්ට යනකම් ඉතාලම දැඩිල්ලේ සල්ලන්න ඕනේ. ඔය පොල් එක සාමාන්‍යයෙන් අඩි 15ක් විතර උසයි. ප්‍රිටිපයින් කට්ටිය ඉන්නව නැති මෑනියුරුව කරන්න යන්න බෑ හැබැයි. හරි එක මෑණි කෙනෙක් උඩ විහාර ගාව එක මෑණි කෙනෙක් අර පල්ලෙයා බංකේ වාඩි වෙලා ඉඳි එක මෑණි කෙනෙක් කන්දුර නැගලා අඩියටක් උඩ ඉඳලා අර ඉස්සරහින් මෑණි ඉස්සරහට පැනලා ඩෝංගා. අනේ විශාල නඩුවක් මන් නැති වෙලාවේ ඔය පැනපු මෑණියන්ට එන්න දෙන්නේ නැති වෙන්න තහනම් කරා ඊට පස්සේ. ඒක කරන්න යන්න හොඳ නැහැ මම මේ නිකමට අර ෆොටෝ එක ඇඳලා තිබ්බට ඔක තේරවාදී ෆොටෝ එකක් එහෙම නෙවෙයි ඈ. ඉතින් කොහමද මේ උඩට ගියාට පස්සේ පොල්ල විසිකරන්න කොච්චර හයියෙන් පොල්ල අල්ලගෙන ඉන්නවද උඩදී කොච්චර සුඛනම්ය විදියට පොල්ල විසිකරන්න ඕනද කියන එක. ඒක දීරේකට විතරයි කරන්න පුළුවන්. ඒක හයියෙන් අල්ලන්න හිටියම අපතර පයින්න බෑ. ඒක අටුවාචාරින් වහන්සේලා පෙන්නපු එකක් අපිට දෙන්න පුළුවන්. ඇත්තටම තේරවාදයට ගැලපෙන එකක්. ඒකේ කියලා තියෙනවා මේ දැන් අපි ඉන්නේ මේ පැත්තේ අපි හිතමු මේක ගම්පා දිස්ත්‍රික්කේ එහා පැත්තේ තියෙන රත්නපුර දිස්ත්‍රික්කේනේ. ඒ දෙක මැදිලා තියෙන කැලණිකන් එන්නේ. අපි හිතුව මේක එක රාජ්‍යයක් අරක එක රාජ්‍යයක් කියලා. ඉතින් මේ රාජ්‍යේ පහළ වුණයි කියලා හිතන්න දුෂ්ට රජ කෙනෙක්. රජ කෙනෙක් පහළ වෙලා ඒක මේකම ඉන පුරුෂයෙකුට මරණ දඬුවම් තීන්දුව කරනවා. එහෙම නැත්නම් කේලමක් අහලා මේ මනුස්සයා මරන්න රාජපුරුෂෝ මෙහෙවනවා. අර මනුස්සයා දැනගන්නවා බේරුමක් නැහැ. මේ රජුරෝ ඒ වගේ. කියලා මේ මනුස්සයා දුවනවා එහා රාජ්‍යයට යන්න. ඊට මමට උඩ ඉන්න ගඟක් හම්බ වෙනවා. එහා පැත්තට ය아가න්න බෑ. කිඹුලෝ ඉන්නවා දන්නෙත් නෑ. සීත දියවැල් තියනවා දන්නෙත් නෑ. උරුකුත් නෑ. ඉතින් එතකොට මේ මන්තර ආපු වේගෙන් දන්නා පිටිපස්සෙන් එන්නේ අස්වාරෝහකයෝ මාවල්ලන්න. නිසා මෙතන තෙපර බබා ඉන්න බෑ. ඒ නිසා මේ මන්තර බලනකොට පේනවා එහා යුර පැලවිච්ච ගහක උෂ ගහක අත්තක් ඇවිල්ලා තිනවා ගඟ මැදට. ඒකේ එල්ලෙනවා වැලක්. ඉතින් මේ මන්තර කරන්නේ දන්න ධෛර්යය දාලා අර මෙතන ඉවුරේ ඉඳලා පයින්නවා එහා පැත්තේ ඉවුරෙන් ආපු වැලක අත්තක එල්ලෙන වැලකට ගඟ මැදට ඉතින් කොච්චර පිම්මක් පයින්න ඕනේද මෙතන ඉවුරේ ඉඳලා ගඟ මැදට තියෙන වැල අල්ලගන්න. ඉතින් මාංශය පනපු ගමන් ඊ වැල අල්ලපුවාම මේ වැල එහෙම පැද්දිලා එහා පැත්තට විසිනවා. විසිවිලා එහා කෙළවරේදීම අතාරින්න ඕනේ. නැත්තම් ආපහු වෙනවා. ඉතින් මෙච්චර උදව් කරපු මෙච්චර මේ රාජ්‍යයකින් එහා පැත්තට යන්න උදව් කරපු මේ වැලේ එල්ලිලා පැදලා එහා කෙළවරට ගියත් ගඟෙන් එගොඩට වැටෙන්නේ නැහැ. වැටෙන්නේ ගඟේ එහා යුරේ වතුර තුනී තැනකට. ඉතින් එතෙන්දී අතහරින්න ඕනේ. ඉතින් ඒ සෙල්ලම දන්නේ නැත්නම් රිලව් පයින් හැටි පොඩ්ඩක් බලන්නකෝ. පැටවුත් බඩ බැඳගෙන උන්ට ඒක සෙල්ලමක් නැහැ. ඒකත් මම ඔය කිව්වට කරන්න යන්න එපා. මම නිකන් මේ නිදර්ශනයකට කියන්නේ. ඔන්න ඔය ටික පුළුවන් ද ඕක කොහොමද කියලා තමයි මේ මෙත්තකු අහන්නේ බුදුරජාණන් වහන්සේගේ. chance මේ ඒකට වීම සඳහා අපිට උදව් වෙච්ච මේ කර්මස්ථානේ, ඒකට වීම සඳහා උදව් වෙච්ච මේ සතිය, ඒකට වීම සඳහා උදව් වෙච්ච මේ ප්‍රතිපදාව, ඒකට වීම සඳහා උදව් වෙච්ච මේ ධර්මය ගැන ඔබ වහන්සේ මොකද කියන්නේ? බුදුරජාණන් කියනවා ධම්මෝපි වෝ භික්ඛවේ පහතබ්බා. මාන්නේ මේ ධර්මයත් ඔබලට අතාරින්න වෙනවා. පගේව අධම්මෝ අධර්ම ගැන කුමන කතාවද? දැන් අපි අල්ලගෙන ඉඳි ඇල්ලිලා පේනවනේ ද ධර්මය ගැන කිව්වා. කවදා හරි හිතයිද මේ ධර්මය අපිට අතාරින්න වෙනවා නිවන් දකින්න කියලා? හිතන්න අමාරුයි. හිතන්නේ අපි හිතනවා නෑ ධර්මයේ කේවල පරිසුද්ධයි. ඒක කතා කරන දෙයක් නෑ. මේකේ ඒකාන්තයෙන්ම සාක්කුවේ දාගෙන යන්න ඕන නිවන් යනකොට සාක්කුවේ දාගෙන යන්න පුළුවන් කියලා. නමුත් පුදුජනසේ දේශනා කරනවා මහණී කොටට යනකොට ධම්මෝපියෝ භික්ඛවේ පහතබ්බා. කුල්ලූපමං වෝ භික්ඛවේ ධම්මං දේශිසාමේ නිත්තරණත්තාය භික්ඛවේ නෝගහනත්තාය. මහණිතොපට ඉගඩ වීම සඳහා පහුරක් කොට මම මේ ධර්මයේ දේශනා කරනවා අල්ලගන්න නෙවෙයි එගොඩ වෙන්න. එගොඩ උනාට පස්සේ මේ ධර්මයේ කරේ තියන්නේ යන්න එපා. මිනිස්සු hina වෙයි. ඒ නිසා අපි මේ මහානකම නැත්නම් අපේ මේ ධර්මය, අපේ මේ සතිය, අපේ මේ ප්‍රතිපදාව ඔක්කොගෙම ප්‍රායෝගික අර්ථයක් තියෙනවා. මේ සෝයිප්පුවක දාගෙන
එහෙම නැත්නම් තාක්කුවේ දාගෙන ඉන්න දෙයක් නෙවෙයි මේක. ඒකේ තියෙන ප්‍රායෝගික අර්ථය ප්‍රයෝජන සලකලා වැඩ ගනින් වැඩ කරුවට පස්සේ බික්‍රේසරක් විසි කරන්න වගේ දැහැටි දණ්ඩක් විසි කරා වගේ විසිකොල දාන්න. ඒක උගන්වන්නේ නැහැ පන්තලක. ඒක උගන්වන්නේ නැහැ බුද්ධ ආගම් පන්ති අපිට 8 පන්තිය 10 පන්තිය හෝ 10 පාසලේ ඉගෙනුවොත් එහෙම ඒ ගුරුවරයාට තුම්ම ගන්න බැරුව යනවා. දරුවන්ට තුම්ම ගන්න බැරුව යනවා. අපි ලෑස්තිද එහෙම දෙයකට කියලා. මේ ජීවිතේන නිවන් සඳහා යන කෙනෙක් ධර්මයේ පාවිච්චි කරන්න ඕනේ ප්‍රයෝජනෙ සලකලා. ධර්මයේ පාවිච්චි කරන්න ඕනේ මේක අතාරින්න වෙනවා. එහෙම අතාරින්න ඕනේ නැත්නම් අර මෝඩ වඩුව ආයුධත් එක්ක පොර බදනවා වගේ ආයුධේ පාවිච්චි කරන්න දන්නේ නැතුව පොර කන. ඒක ගොඩක් වෙන්නේ තේරවාදී භික්ෂුන්ට විතරයි. ඒක වෙන්නේ පැවිද්දන්ට විතරයි. අනික කට්ටිය ධර්මයේ ඔච්චර වැඩි සෙල්ලම් කරලා ඉන්නේ නැහැ. ඔය ඉඳලා බණක් අහනවා නැත්නම් වැඩක් කරලා විසි කරලා දානවා. ඔය පැත්තකට කරලා දානවා. අපි නෑ අපි පූර්ණ කාලීනව මේක ගත කරනවා. ගත කරනකොට මේ ධර්මයේ තියෙන ප්‍රයෝජනාර්ථයක් විතරයි මෙතෙන් එහාට ගියාට පස්සේ ඒක අතාරින්න ඕනේ. ඉතින් ඒ ටික තමයි ඒක තමයි ඔය තේරුම් ගන්න නම් ඔය උපදි කියන වචනේ තේරුම් ගන්න ඕනේ. උපදි කියන වචනේ තියෙන්නේ මේ සංසාර වශයෙන් භවගාමී වශයෙන් කුසලයක් ප්‍රාර්ථනා කළොත් ඒ කෙනාට නිවන ලැබෙන්නේ නැහැ. දැන් ඉන්නවට වැඩිය හොඳ එකක් ප්‍රාර්ථනා කරන එකේ දෝෂයක් නැහැ. ඕන කෙනෙක් කියාවේ මේ නිකන් සාමාන්‍යයෙන් මේ ඉන්දියාප්පන් කනවට වැඩිය මේ පීට්සා එකක් හොඳයි. බුරියානි හොඳයි. ප්‍රශ්නයක් නැහැ. නැත්නම් කවුරුකත් ඉන්දියාප්පන් පූජා කරුවොත් ලබනාදී බුරියානි හම්බ වෙනවා කියලා පූජා කරන ප්‍රශ්නයක් නැහැ. ලබනාතේ බුරියානි හම්බෙන්නේ මේ කන්දක් මූණ පේන්නේ නැති තරම් කන්ද හොඳට කන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න මේක භවකාමී. ඒක බුද්ධ ආධිත්‍යන අගය කරනවා. හරියට වැඩි මේක හොඳයි. නමුත් මේ කතා කරන්නේ මේකේ කෙලවර දකින්න තැනක්. ඉතින් සමහරු එතෙන්ට තාම හිත යොදලා නැහැ. තාම හිතට යෙදිලා නැහැ. ඔය ඉතින් සාමාන්‍ය ඔය රැලි වැටලා යන ගමනක් කියනවා මිසක් මේක ඉවර කරන්න පුළුවන් හිත කරන්න ඕනයි කියලා. නමුත් අපිට මේ හම්බෙච්ච කතානායකයා මේ මෙත්තකෝ කියන්නේ ඒ ඊටු ටික හොඳටම දන්න කෙනෙක්. තරුවත් යනසික ගෝලෙක් නෙවෙයි. බාවාරි බ්‍රාහ්මණේ ගෝලෙ. දැක්කට පස්සේ ඔය සාමාන්‍ය සිල්ලර කතා අහන්නේ නැහැ. පළවෙනි එක දෙන බුදුරජාණන්සේ මේ උපදී ඊට පස්සේ හීනකින්වත් පතන් දෙපා මොකක්වත්. පතපු නිසා තමයි ඔබට බුදුහාමර හම්බෙලා තියෙන්නේ. පතපු නිසා තමයි ඔබ හැතැම්ම 2000ක් පයින් ආවේ. දැන් ඉන් එහාට ඕනේ නැහැ. එහෙම නැතු ආපහු 2000 පල්ලෙහාට ගිහිල්ලා ආපහු එන්න පතන්න වටිනවා. දැන් මේ කෙලිම බුදුහාමර ඉස්සරහ ඉන්නේ. ඊට පස්සේ ආහනවා ඒ වාගේ ධීරේ කතන්නු දීරා තරයන්ති ඕගං. ඒ වාගේ හොඳයි මම ඒකට ලෑස්ති. කොහොමද මේක ඊතර කරන්නේ ජාති ජරා මරණ සහිත වූ මේ සංසාරය එකතු කරන්නේ. ඒකට බුදුරජාණන් කියනවා යෝ විදිත්වා මේ සතියෙන් හොඳට දැනගෙන මේ තෘෂ්ණාව දුරු කරන්න ඕන. දෘෂ්ටි වශයෙන් පැතීම දුරු කරන්න. චේතනා දුරු කරන්න. සංස්කාර දුරු කරන්න. ඒක වැටෙන්නේ අවිද්‍යාව සහ විද්‍යාවංශයට. එහෙම නැත්නම් දෘෂ්ටියත් එක්ක කරන වැඩ. ඒක සුද්ධ වෙන්න ඕනේ. ඒක සුද්ධ වුණාට පස්සේ ඊගාවට යාට සිද්ධ වෙනවා මේ ලෝකේ වස්තුන් කෙරෙහි රූප කෙරෙහි වේදනා සංඥා සංස්කාර વિશેයි අපි කොහොමද තෘෂ්ණාව සහිතව වැඩ කරන්නේ? තෘෂ්ණාව සහිතව වැඩ කරන්නේ නැත්නම් මේ ලාටු සහිතව වැඩ කරන හැටි සහ ලාටු රහිතව. අල්ලගන්න නැතුව සහ අල්ලගන්න ක්‍රමයට ඒකට කියනවා පරාමර්ශන සහ ආමර්ශන කියලා. අපිට දෙයක් අත ගන්න පුළුවන් ඒ ගැන කෑදරකමකින් අල්ල බදා ගන්න නැතුව. පරාමර්ශනය කියලා කියන්නේ අල්ල බදා ගන්නවා. උපේටි උපාදීති කියලා කියන්නේ ලං වෙනව බදා ගන්නවා කියන්නේ. ඉතින් එහෙම බදා ගන්න නැතුව දෙයක් පාවිච්චි කරන හැටි එතකොට පේන්නේ ඒ දේට ආදරේ අඩුවයි වාගේ. ඒ දේ අල්ල බදාගත්තොත් ආදරේ තියෙනවනේ. අපි හිතන්නේ ඒ දේ අල්ල බදා ගන්න. ඒක තමයි අපි මෙතෙක් කල් කෙරුවේම. මේක අල්ල ගන්න පුළුවන් බදා ගන්න නැතුව. බුදුජානන්සේ රස සංවේදී නෝ රස රාග සංවේදී. බුදුන්සේට හොඳ දිවට රස දැනෙනවා. හැබැයි රස රාගයක් නැහැ. ඉතින් ඒ නිසා මේ තමන් වඩාගෙන යන මේ ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා ආදී ඉන්ද්‍රිය ධර්මයන් කෙරෙහි අන්නේ විදියට මේ රාග නිස්සිත නැතුව එහෙම නැත්නම් භවගාමි නොවි ඒව පාවිච්චියට යන්න බොජ්ජංග ධර්ම වලින් එහා පැත්තට යන්න. බොජ්ජංග ධර්ම දක්වාම අපි ඒව වඩනවා. ඒකේ ලෞකික සම්පත්තුත් දෙනවා ලෝකෝත්තර සම්පත්තිය වලටත්
දක්ෂකම් ඇති වෙනවා. ඒ නිසා ලෞකික සම්පත්තිය ඒක පාවිච්චි කරන්න ඕනේ විවේකයේ සඳහා. එහෙම නැතුව වෙන දෙයකට පාවිච්චි කරොත් ඒක ඉතින් ඇබ්බැහියකට යනවා. ලැබෙන දේම අපිට ලැබෙන හැම භවභෝගී භෝග සම්පත්තියක්ම විවේකයේ පිණිසයි. මේ නැත්තම් කියනවා නිස්සරණත්තාය. එහෙම නැත්තම් එහෙම නැවුනොත් කාමච්ඡන්දේ තමයි. කාමච්ඡන්දේ නැති කරන්න ඕන නිස්සරණේ ගන්න ඕන. අපිට කාමච්ඡන්දය නිස්සරණය දෙකම ගන්න බෑ. ඒ නිසා අපි පාවිච්චි කරන්න දන්නවද මේ උපකරණේ කාමච්ඡන්දේ අහු නොවෙන නිස්සරණේ පැත්තට දාන්න. ඒක නිකන් මං කියන්නේ හරියට මේ කොහොල්ල තහිත කොස් කපනවා. හැබැයි කල්ැතුවම පොල් තෙල් ටිකක් ගා ගන්න. දන්නවනේ ඉතින් අපේ පැත්තේ කතාවක් තියෙනවා කොස් කාලේට හාමුදුරන්ගේ සිවුරෙත් කොහොල්ල කියලා. ඒ තරමටම ඕක හරියට පාවිච්චි වෙනවා. ඒ නමුත් මේ පොල් තෙල් ටිකක් ගාගෙන හිටියනම් කොහොල්ල නොගෑවෙනව නෙවෙයි ගලවන්න ලේසි. පොල් තෙල් බැන්නම් භූමි තෙල් ගෑවත් කමන්නේ නැහැ. ඉතින් අන්නේ වගේ අපි ගාගෙනද ඉන්නේ දැන්. අපි දන්න හොඳටම කොහොල්ල තියෙනවයි කියලා මේක. විසත්තිකා කියලා කියන්නේ කොහොල්ල වලට නමක් තමයි. මේ ඇලෙන සුළු දේ දෙකක් අල්ලා බන්ධන දේ. ඒකේ ගෑවෙන්නේ නැති තාලයක් තමයි කොහොල්ල ටිකක් ගාගෙන වැඩ කරන්නේ. ඉතින් අන්නේ වගේ සූරකම් දක්ෂකම් අපේ පැවිදි ජීවිතේ අපි ළඟ අලං khāතුන් අලං සංවිධාතුන් කියලා යමක් කරන්න පුළුවන්කමක් තියෙනවද ගා ගන්න නැතුව යමක් කරන්න පුළුවන්කමක් තියෙනවද නැත්නම් කවුරුලුවක් කරව ගන්න පුළුවන්කමක් තියෙනවද ගා ගන්න නැතුව එයාගෙත් ගන්න නැතුව ඒකට බුදුහාමර විතරයි දන්නේ ක්‍රමය. ඉතින් ඒකට ධීර වෙන්න ඕනේ. සූර වෙලා බෑ, වීර වෙලා බෑ, ධීර වෙන්න ඕනේ. අනේ ධීරත්වයේ සඳහා අපේ ලියවිච්ච කතා ටික තමයි සූත්‍ර පිටකේ තියෙන්නේ. එක එකනා ගලව ගත්ත හැටි. ඉතින් ඒකෙදි කියනවා මේ බොජ්ජංග මට්ටමට ගියාට පස්සේ බොජ්ජංගේ ඉස්ලාම තියෙන සති සම්බොජ්ජංගය සති සම්බොජ්ජංගං කෝබික් වේ භාවේති විරාග නිසිතං නිරෝධ නිසිතං පට්නිසක් ගානු පස්සේ නිරෝධ නිසිතං පට්නිසක් ගානු පස්සේ මහන්නේ මේ වඩන ලද සතිය විවේක නිසිතං විවේකීව වඩන්න ඕක ඇති වුණත් එකයි නැති වුණත් එකයි කියලා. එතෙන්ට යනකම් ඒකාන්තයෙන්ම වඩන්න තමයි තියෙන්නේ. හතර සතිපට්ඨානේ වඩන්න තියෙන එක. සති ඉන්ද්‍රිය වඩන්න තියෙන එක. සති බලය වඩන්න තියෙන එක. බලයට ගියාට පස්සේ තේරෙනවා අරමුණෙන් හිත පිට ගියාමත් සතිය තියෙනවායි කිය. අද අපි උත්සාහ කරා ප්‍රශ්න විචාරක වැඩපිළිවෙලදී තේරුම් කරගන්න හිත අරමුණෙන් පිට ගියාට සතිය නැති වෙලා නැහැ. සතිය මොකක් හරි එක තියෙනවා ඒ වෙලාවේ. වෙන විදිහට කියනවා නම් අද වේදිකාවේ දැන් ප්‍රධාන නළුව නෙවෙයි රංගපාන්නේ. අවශේෂ නළුව රංගපානවා. වේදිකාවේ කොහේ හරි ප්‍රධාන නළුව ඉන්නවා. ප්‍රධාන නළුවම හැම ජවනිකාවෙම ප්‍රධාන වෙන්නේ නැහැ. නිසා මූල කර්මස්ථානෙම නෙවෙයි වෙන කර්මස්ථානෙ හිත ගිහිල්ලා. ඉතින් ඒකේ ගත යුතු ධර්මමය පාඩම් දෙකක් තියෙනවා. එකක් අපි කොච්චර පැතුවත් මේ කර්මුණේම හිත වැඩි කරන්න පුළුවන් උනාට දිගටම තියෙන්නේ නැහැ. දිගටම තියෙන්නේ නැහැ. කරන ප්‍රයත්න නිසා ටික ටික වැඩි වෙනවා. තියෙන්නේ නැති වෙන්නේ හේතුව මොකද ආසේ අනුසේ ඥාන වලින් ආසේ අනුසේ ඥාන කෙලෙස් වලින් ඒ හිත සංසාරයෙන් ගినాපු පුරුදු වලට ඇදලා දාන. ඒක ඇබ්බැහි කියලාත් කියනවා. ගති පුරුදු කියලාත් කියනවා. උපනිශ්‍රේ සම්පatti කියලාත් කියනවා. ඉතින් අපි කිව්වොත් හිතට මෙන්න මේක දිහා බලන්න හිටපන් කියලා ඉතින් අපි අර දාන ප්‍රයත්නයට සතියට සමාධියට ප්‍රඥාවට යොදවගෙන ඉන්න පුළුවන්. ඉන්න පුළුවන් ඩක් ගාලා ඇදලා ගන්නවා. මොකද්දෝ බලයකින් අපි ගිය ආත්ම 500ක් වඳුරු වෙලා හිටියනම් පණපන් කියලා කියනවා අපිට. ගිය ආත්ම 500ම අපි දුන්නෙන් වෙද විද හිටියනම් ඕන විදපන් කියලා කියනවා. ඉතින් එතකොට අර බලාගෙන ඉන්නකොට අපි අදින්නේ අපේම ජම්ම ගතියකට, අපේම චරිත ලක්ෂණයකට, අපිම ගෙනාපු දෙයකට. ඉතින් අපි ඔකට වෛර කරන එකනේ කරන්නේ. ඒක වෛර කරන වෙනුවට මේ අරමුණක හිත දාගෙන ඉන්නකොට මම මොන ආරෙටද යන්නේ? මොකද්ද මට බාධා වෙන දේ? ඒ බාධා වෙන දේ මොකද්ද කියන්නේ මේ? මේක කවුද කරන්නේ? සර්වබලධාරී දිව්‍යන් වහන්සේ කරනවද? මම හිතපත්ලා කරනවද? නැත්නම් මේ ළඟ භාවනා කරන එක ඌණියම් කරලාද? නැත්නම් මේක බලන්න බැරිද කියලා ක්‍රම හතරයි තියෙන්නේ බුදුහාමර පෙන්නලා දීලා තියෙනවා. ඔය හතරම නෙවෙයි. ඔබ ගියාත්මේ කරපු කර්මයක මේ විපාක වාගයක් ඇවිල්ලා. ප්‍රකාශ අවස්ථාවක් ඇවිල්ලා. එතකොට උඹ මේ ප්‍රකාශ අවස්ථාව හැටියට උඹ අරමුණෙන් ඇදලා දානවා. උඹට ඒක දැනගන්න පුළුවන් ගියාත්ම එකතු කරන ආපු කුසල් වල ස්වභාවය දැනගන්න පුළුවන්. ඒක තමයි ඔබේ ප්‍රകൃතිය.
කොහෙ තිබ්බත් උතුරු කට උතුරට හැර. කොහෙ තිබ්බත් පොල් ගෙඩියක් වතුරට දාපු ගමන් ලැබු පැත්ත උඩට එනවා. අපිට අල්ලගෙන ඉන්න පුළුවන්. අත්හැරපු ගමන් යනවා. ඒ වගේ අපේ චරිතවල තියෙනවා එක එක දේවල් වලට ඇදලා යන ගතියක්. ආකර්ෂණ ශක්ති කියනවා නැත්නම් තෘෂ්ණාවල් කියනවා හරීම සියුම්. ඉතින් අපි රහසෙන් චපලව වංචනිකව මේක ඉෂ්ට කරන්න හදනවා. මේ පිළිසෙට පේන්නේ නැති වෙන්න මගේ ඒ පුද්ගලික ආසාව ඉෂ්ට කරගන්න හදනවා. අපි කවදාකවත් අහලා නැහැ ඒ පුද්ගලික ආසාවල් මගේ සුභ සිද්ධියට පිහිටුණාද කියලා. මගේ හිත සුව පිණිස පිහිටුණාද කියලා අපි අහන්නේ නැහැ. අපි ඒක කොහොම හරි මල්ලෙන් හරි කොල්ලෙන් හරි වැඩේ කරගන්න හදනවා. විපස්සනා විදී නැත්නම් මේ ධීර පුරුෂයා ඒ Tamanට බාධා කරන දේ ගුරුවරයාට ප්‍රකාශ කරනවා. මම භාවනා කරනකොට මට හුඟක් වද දෙන්නේ සද්ද තමයි. මම භාවනා කරනකොට මට හුඟක් වද දෙන්නේ රූප මේ වේදනා තමයි. නැත්තම් මට වද දෙන්නේ හිතවිලි තමයි කියලා වද දෙන තුනක් තියෙනවා. ඒ කියන්නේ අපි ගත්තොත් ධර්මානුකූලව වේදනා සංඥා චේතනා කියලා. සමහරෙකුට වේදනාම තමයි. යා හැම වෙලාවෙම සැප කැමති කෙනෙක්. ලැබෙන්නෙම දුක. ඉතින් කියන මේ භාවනා කරන්න ගියාම මොකක් හරි වේදනාවක් ඇවිල්ලා මාව අරමුණෙන් ඇදලා දානවායි කිය. ඉතින් ආය කියන වේදනාවක් නැති කළ දෙන්නේ කියලා. තව කෙනෙක් කියනවා එක එක සංඥාවල මැරිච්ච අම්මා පේනවා, හීන පේනවා, අරක වෙනවා, මේක වෙනවා, සත්ත්ව කතා කරනවා එනවා, ගඳ සුවඳ දැනෙනවා. নানা ප්‍රකාර සෙල්ලම්. ආය පොඩි නෑ ඒ සෙල්ලම. ඒක තමයි මම හිතන්නේ විචිත්‍රම සෙල්ලම් කෑල්ල. එක එක සංඥා එන්න පටන් ගන්නවා. තව සමහරකට හිතනවා මම දැන් ඊගාට නැගිටලා ගිහිල්ලා මේ දේ කරන්න ඕනේ. මේ විදිහට හදන්න ඕනේ. මේ සංස්කරණය කරන්න. මේක අම්මට කියන්න. මේක තාත්තට කියන්න. මගේ ගුරුවරයාට කියන්න. මගේ පොතක් ලියන්න ඕනේ. එක අලුත් ව්‍යාපෘති. ඒවට අපි සංස්කාර කියලා කියනවා. ඉතින් භාවනා කරගෙන ඉන්නකොට ඔය එකට ආදිනවා. හැමෝටම එකක් නැහැ. එක දේවල් අද මෙන්න මේක දැක ගන්නා සුළුව මේක අල්ලා ගන්නා සුළුව වැඩ කරන්න නම් සතිය නැති වෙනවයි කියලා අපිට වෙලාවක් එනවනේ. සතිය පිටපයින්නවා කියලා යන්නේ ඔන්න ඔය ආශේ ධර්මයකට තමයි. අනුශේ ධර්මයකට තමයි. උපදීයකට තමයි. අන්න ඒක දැක ගන්නා සුළුව භාවනා කරන්ඩ අපි අපේ වැරද්ද නැත්තම් හිත පිට යන එක නැත්තම් අපේ සීය නැති වෙනවයි කියන එක කොච්චරක් සූක්ෂමව පාවිච්චි කරන්න ඕනේ. අපි දැන් මෙතෙක් තියෙන අනීසී නැති වෙන්න එපා, හිත පිට යන්න එපා, අරමුණේම පවත්වාගෙන යන්න ඕනේ කියලා ඉල්ලන අඳවනාවක් නෙවෙයි කමඨාන් සුද්ධ කරනවා කියන්නේ. ඒ වෙනුවට කාටද කියන්න පුළුවන් මම බැලුවා, සැරයක් බැලුවා, දෙසරයක් බැලුවා, තුන් හැම වෙලාවෙම මගේ හිත යන්නේ සද්දයකටම තමයි. ඒ නිසා ප්‍රකාශ කරන්න පුළුවන් නම් මම 10 පොලක් බැලුවා සමහරවිට 8 9 පොල කරම මට භාවනා වෙන්න බාහට බාධා වෙන්නේ සද්දයක්. තව කෙනෙක් ගියාවේ මට ගොඩක් වෙලාවට බාධා වෙන්නේ හිතවිල්ල. තව කෙනෙක් ගියාවේ මට ගොඩක් වෙලාවට බාධා වෙන්නේ වේදනාවක්. මම මේ නිදර්ශන ටිකක් කියන්නේ. ඉතින් ඔය අනුව අපේ චරිතයේ හැංගිලා තියෙන මේ කුණ මේ යටිපහුව වෙලා තියෙන මේ කෙලෙසේ මේ මල් පැන්නුම මේ ඉරි පැන්නුම මේ යෝගාවචරයේ අතින් එලිවෙන්න කර්ම සේර්ම ගෙවෙන්න ඕන. එතකන් එලි කරන්නේ නැහැ. එතකන් එයා මේක ප්‍රකාශ කරන්නේ නැහැ. ඒක කියනවා සයිකියාට්‍රික් කවුන්සලින් කියලා එකක් තියෙනවා කෙනෙක් හම්බෙලා කතා කරනවා අපි උපදේශනය කියලා කියනවා. එයා ඉතින් අරයා කියනවා ඔයා කියන්න තියෙන දේ කියන්නකෝ. මොනම තේමාවක් නැහැ. කතා කරලා දවසක එකපාරට කියනවා මෙයාට මේ කාරණාවට හේතුව මෙන්න මේකයි කියලා එයාටත් මතක නැහැ. සමහරට ගිය ආත්ම වෙච්ච එකක් නැත්නම් පුංචි කාලේ වෙච්ච එකක්. ඉතින් ඒක හිතේ තියාගෙන ඉන්නවා යටිපහුව වෙලා නිකන් හරි පිළිකාවක් වගේ. ඉතින් ඒ අර මේ සයිකියාට්‍රික් කෝස් එකේ ඉන්න වෙලාවේදී පුංචි පන්ති වල හැබෑම හුරතල් කවුද මේ අපි නෑදෑයෝ උදෙන්ම පාසල් ගෙනවෙත් ඇරළුවේ ඒ උන් පොඩි උන්ගේ දෙමාපියෝ මොකද්ද ඔය සින්දුවක් කිව්වා මට ඒ වෙලාවේ ඉඳලා මම ওই සින්දුව ලියලා හතර සැරයක් කටපාඩම් කරලා තාම මතක නැහැ. ඒකේ තියෙනවා දෙමාපියන්ගේ නොපනත්කම් නිසා මේ දරුවන්ගේ හිතවල මොනවද හිර වෙලා තියෙන්නේ? දෙමාපියෝ පෙන්වන්නෙම කැත දේවල් නේ දරුවන්ට. ඊවල වල රණ්ඩු කරනවා, බොනවා, වැඩම්ම නැහැනේ කතා කරලා. ඉතින් අර පොඩි උන්ගේ හිතවල හිර වෙනවනේ මේක දැන් කියා ගන්න දන්නෙත් නෙවෙයි, හරි වැරදි දන්නෙත් නැහැ. ඉතින් මහේ කාණේ කරන්නේ. නැත්තම් මහේ කිනේ කරන්නේ. ඉස්කෝලේ ගියාට පස්සේ ළමයි
ජනේලෙන් එළිය බලාගෙන ඉතින් කකුල හොල්ලෝලා ඉන්නවා. පාඩම් පන්ති මොකක්වත් නැහැ. ඉතින් ටීචර් දන්නවා මේ ළමයා වෙන ලෝකෙක ඉන්නේ කියලා. ටීචර්ත් කියන ඕන්න ළමයා ඇස් කළා දාන්න කියලා. ලොකු සර්ට කියලා කියන මේ ළමයා පාඩම් පන්ති වලනේ. අනේ අර කවුද අරකට අත දාලා අහන්නේ ඇයි බබා මේ පාඩම් පන්ති ඉන්න වෙලාව වගේ හිත කොහෙද යන්නේ? මේ චිත්‍ර අඳින්න දෙනවා. කවි ලියන්න දෙනවා. එතකොට ඒ ළමයා අඳිනවා යම් ආකාරයකට අපේ තාත්තා යක්ෂයා. ඊතර මහා විශාල ප්‍රශ්නයක්. ඉතින් මම කොහොමද පාඩමට හිත දාන්නේ? ඉතින් ඒ ළමයා චිත්‍රයක් අඳිනවා අමුතු තාලවල වලට. ඉතින් අපිට ගෙනලා පෙන්වනවා ඒ චිත්‍ර. මේන්න මේ වගේ මානසික අසහනයක් තියෙන ළමයි මෙන්න මේ වගේ චිත්‍ර අඳිනවායි කියලා. ඉතින් ඒක මේ සයිකියාට්‍රි දැන් මගේ හිතේ තියෙන මේ හිර වෙලා තියෙන මේ යටිපහුව වෙලා තියෙන මේ මානසික තුවාලේ මතු වෙනකොට කොච්චර අපි යට ගහනවද කියලා බලන්න. කොච්චර අපි ඒක මේ මතු වෙනකොටත් නැත කරන්න. ඒක නැති කරලා දෙන්න අහනවා නස්සත්තරකාරින්ගෙන් පේන බලන්න කියනවා. ආයුර්වේද කරන්නේ ඔක එලි කරගන්න අප්පා. ඒක එලි කරගන්න නම් හිත පිට යන එකම වැඩිපුර විශේෂණය කරන්න ඕනේ. හිත පිට යන තැන තමයි අල්ලන්න පුළුවන් මේක යන්නේ කේල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා. ඒක කිව්වනම් ආර්යයි. ඒක කිව්වනම් වෙච්ච හැටියෙන් මගේ හිත මෙහෙමයි යන්නේ. ඒකට පුළුවන් තරම් කර්මස්ථානතරට උදව් කරන්න මේක වෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ මෙහෙම වෙන්න පුළුවන්. මොකද පුංචි කාලේ මට ලිංගික අතවර කරලා තියෙනවා. එහෙනම් මන් ලව්ව මේ වැඩ කරලා තියෙනවා. මට ඒ වෙලාවේ යටිපහුවෙච්ච එකක් වෙන්න ඇති කියලා. හැබැයි ඒක ස්වභාවයෙන් නම් එන්නේ නැහැ. ස්වභාවයෙන් එන්නේ නැහැ. ඒ නිසා කර්මස්ථානාචාර්යවරු සහ ඒ කෙනාගේ ගොඩ කර්ම ගෙවෙන්න ඕන කියලා මට හොඳට තේරිලා තියෙනවා. කතා කරන යනකොට වෙලාවක ඔක එළියට කියපු ගමන් ඒකේ හෙලි කරපු ගමන් පුදුමාකාර සාන්තියක්. මොකක්වත් බෙහෙතක් නැහැ. මේ හෙලි කිරීමෙන්. ඉතින් එහෙම දෙයක් බුදුහාමුදුර සහ මෙත්තෙය මෙත්තගෝ ස්වාමීන් වහන්සේ මේ පරිබ්‍රාජකත් අතර වෙන්න ඇති උතන. යා කාලයක් හිතාන හිටිය මම බුදු කෙනෙක් දැක්කොත් මේක තමයි ආන්නේ කියලා. ඒ අහන්නේ එයාගේ හිර වෙච්ච උගුර හිර වෙච්ච දේ. එහෙම නැත්නම් මේ ජම්මාන්තරගත ගෙනාවු ප්‍රශ්නේ එයාට තේරෙනවා මුන්දගෙන් ඇහුවොත් මුන්ද උත්තරේ දෙයි. ඉතින් යනකම්ම කර්ම ගෙවෙන්න ඕනේ. නැත්නම් අඟුලිමාල මින් 999ක් කපනකම් බුදුහාමුදුරු බලන්න හිටියේ. ඒ වෙලාවේ ගියාට බුදුහාමුදුරු කියන්නේ යාට තේරෙන්නේ නැහැ. දැන් 10 වෙනි එකට බුදුන් කපනවා අම්මාවොත් අම්මා කපනවා. ආය අඟුලිමාල ගාව නැහැ කතා දෙකක්. මොන්නම කෙනෙකුටවත් ප්‍රාර්ථනා කරන්න බෑ. මෙල්ල කරන්න බෑ. එදාට අම්මා බහිනවා එළියට. අයි යද්දීනේ කොතල් රජුරණත් බේරන්න බෑ. හමුදාවක් ගියත් දෙවරන්න බෑ. මේක මදාවියා අම්මා දන්නවා කොහොම කරුවත් මගේ බොක්කෙන් එළියට ගත් එක මූට දෙකක් දෙන්නම්කෝ කියලා හරි කියන්නම්කෝ කියලා යනකොට බුදුරජාණන් වහන්සේ මේක අම්මා ඉස්සර වුණොත් කපනවා. කැපුවොත් ආනන්තරියයි. ගොඩ ගන්න බෑ. බුදුන් සාර පැත්තෙන් ගිහිල්ලා නිකන් බොහොම සාන්තව ඉස්සරහින් වඩනවා. අඟුලිමාල පිටිපස්ස යනවා. බොර සිම්පල් නේ දැන් බුදුහාමර කපන කියන එක මොකද්ද? මේ 1000ක හමුදාව එක දිගට කපපු මිනිහා. යනවා පරතරේ අල්ලන්න බෑ. මෝ අම්බාගෙන යනවා පිටිපස්සෙන් කඩුවත් අරගෙන බැරිම තැන කෑ ගහනවා. හිටපී මහන කියලා. බුදුන්සේ කියන මන්න නතරුණ මචං ඔබට පුළුවන් නතර යන්න. මම නතරුණා ඔබට පුළුවන් නතර යන්න. එච්චරයි කිව්වේ. අඟුලිමාල කියන්නේ බැච් ස්ටොප් කරපු එකෙක් නේ. දිසාපාමොක් ගාව හිටපු টොප් එන්ඩ් ක්ලාස් මොලයක්. මන් නතරුණා ඔබට පුළුවන් නතර යන්න කියලා. අනේ අර ආවුද ඔක්කොම නැట్లా කිව්වා. අනේ කරුණා කරලා මං දුවන්න දන්නවා කපන්න දන්නවා නතර වෙන්න හැටි කියලා දෙන්න. හරි ඒක සිම්පල්. නතර වෙන්න හැටි කියලා දුන්නා. මහේසාක්‍ය මහරහතන් වහන්සේලා අතර පළවෙනිය බවට පත් වුණා. කොසල් රජුරෝ ගූහලිජ්ජ පාරේනවලු මේ අඟුලිමාල ආමතුරු කියලා කියනකොට. රජුරන්ට හීනෙමුත් බයයි මේ මිනිස්සයා ඇහෙනකොට. මේ මනසට කිව්වේ මොකද්ද? අඟුලිමාල මම නතර වුණා. උඹලා ඔක්කොම මේ ලෝකේ දුවන්න දන්නවා. මම නතර වුණා. උඹට පුළුවන් නම් නතර වෙයි. මේ බුදුහාමුදුරුවෝ අල්ලා ගන්න බැරි තරම් වේගෙන් යන ගමන් කියනවා අඟුලිමාලට. අඟුලිමාල මන් නතර වුණා. උඹට පුළුවන් නතර වෙන්න කියලා. ඉතින් ඒ වචනේ යාට කමටහන් සුද්ධ වීමක් වුණා. හෙලිකිරීමක් වුණා. මෙත්තුකටත් මේ උපදීවලයි ප්‍රශ්න තියෙන මෙත්තුකෝ කියනකොට එච්චරයි වෙන මොකුත් කතාවක්. ඊට පස්සේ යනවා හරි ඒක දෘෂ්ටි වශයෙන් හදාගත්තට පස්සේ මේ ජාති ජරා සංසාර එකතු කරන්න කොහොමද හැසිරෙන්නේ? බුදුරජාණන් සදාන් කළා කියන මේ සතියෙන්
ඉදිරියට යන්න ඕනේ මේ සතියෙන් බලන්ඩ හිත පිට ගියාට කේන්තියක් එනවාද කියලා. එනවා නම් භාවනාවෙන් අලුත් කෙලෙස් ඇති කරගන්න. පුළුවන්ද හිත පිට ගියාට කෙලෙස් ඇති කරගන්න නැතුව කේන්දේ ජීවිත යනවා හිත පිට යන එකෙන් බලන්න පුළුවන් මම මේ කේල් ගහ කන්න දෙන්නේ පොල් ගහ කන්න දෙන්නේ අන්න ඒක බලලා ආපහු අරමුණ ගෙනත් තියපන් මේ තොටිල්ලෙන් පැනපු බබෙක් ආපහු තොටිල්ලේ ගෙනත් තියනවා වගේ ගහන්න එපා දෙසරයක් තුන්සරයක් කරනකොට වෙනවා මේ පිටේ යෑමෙන් තමයි මට තියෙන රෝගේ මොකක්ද කියලා පෙන්වන්නේ මම ගෙනාවු මල්ලේ ගෙනාවු ආශය අනුශේ පොදිය මොකක්ද කියලා තේරෙන පිට යන තාලෙන් තමයි ඉතින් ඒක දැකලා ඒක ගුරුවරයාට වාර්තා කරන්න අපි කොච්චරක් Taman පිළිබඳව ස්වයං ගවේෂණයකින් නැත්නම් විවේචනාත්මකව හෙලි කරන්න ඕනද කියලා. ඒ පිට යන එක නතර කරලා කරන්න බෑනේ මේක. ඒක විසඳ ගන්න ඕනේ. ඒක පතුරු ගහලා බලන්න ඕනේ. විසිතුරු කරලා බලන්න ඕනේ. ඒක විග්‍රහ කරලා බලන්න ඕනේ. බලනකොට ඒක ලක්ෂ කෝටි වාරයක් පෙන්වනවා. මගේ හිත ඇදින්නේ ඔකටමයි කියලා. ඉතින් ඒ සඳහා අනිවාර්යෙන් කියන්නේ මොකද්ද? උඹේ සතිය කැඩුනට විවේකීව හිටපන්. සතිය තමයි වඩන්නේ ඒක ඇත්ත. සතිය වැඩුණාම සති සම්බොජ්ජංගං කෝ බික්කවේ භාවේති විවේක නිශ්චිතං. සතිය කැඩෙනවා ආපහු එනවා. ආයෙ කැඩෙනවා ආපහු උඩ හිත නරමනාප ගන්න එපා. විවේක කියලා කියන්නේ ආතතිය නෑ අසහනේ නෑ. සතිය කැඩෙනවා කියලා ආතතියක් නෑ සතිය කැඩෙනවා අසහනයක් නෑ. විවේකයෙන් විරාග නිශ්චිතං සත්‍ය පිළිබඳ ආදරයක් ඇති කරන්න එපා රාගයක් ඇති කරන්න එපා විරාගීව බලපන් එහෙම නැත්නම් සත්‍ය පිළිබඳව උපදී ඇති කරගන්න එපා සත්‍ය ඒකාන්තයෙන්ම හොඳ දෙයක් ඒක තියෙන්න ඕනේ කියලා ගංගෙන් එගොඩ වුණාට පස්සේ කරේ ධානය යන්න එපා විරාග නිසා නිරෝධ නිශ්චිතං සත්‍ය නැති වෙන තැන බලපන් නිරෝධ වෙනවා කියන්නේ නැති වෙනවා සත්‍ය නැති වෙන තැන වහ කනවා වගේ අපි මෙහෙම කියමුකෝ. දැන් අපි හොඳ පරියන්කයක් හම්බුණා. උත්තර සතිය තියෙන. ඒකෙදි බෙල්ලෙක් ගහපු නිසා නැගිට්ට මිසක නැත්නම් නැගිටින්න හිතෙන්නේ නැහැ. එහෙම නැත්නම් දානෙට ගෙඩිය ගහලා ඉතින් මොනව කරන්නේ? ඇත්තටම හිතෙනවා දානේ නොගෙන ගන්න ඉන්න තරමට හොඳයි. කොහොම නැගිට්ටයි කියමු. ඊට පස්සේ එතෙන්ලා දානේ ගන්නකම් පළවෙනි විනාඩි 5 ඇතුළතට ඇති වෙච්ච සතිය නැති වෙන හැටි බලන්න. නැගිටිනකොට චීස් කෑල්ලක් වගේ හුන්තට තියෙන මේ සතිය දැන් මම දන්නවා මං යන්නේ දාන ගන්න. එතකොට මේ සිද්ධි වෙනවා. එතකොට මේකේ කොහොමද මේ අර ඇති වෙච්ච එකලස නැති වෙන හැටි පොඩ්ඩක් බලන්න උත්සාහ කරන්න. නැති වෙන්න බැලුවොත් නැති වෙන්න වෙලා යනවා. නැති වෙන එක පමයි. නැති වෙන බැලුවේ නැත්නම් ටක් ගාලා නැති වෙලා යනවා. ඉතින් ඒකට මේ ඇති කරගන්න සතියක් නෙවෙයි මේ කතා කරන්නේ. හරියට හුස්ම ගත්තා හුස්ම ගෙවෙන හැටි බලන්න. ඉවර වෙන කම්ම බලන්න. එතකොට කියනවා හුස්මේ නිරෝධය බලනවා. දැන් මේ සතියේ නිරෝධය බලන්න අනේ අම්මේ අදත් කියන්නේ නැතුවක හෙට කිව්වනම් හොඳයි කියලා මට හිතෙනවා. මොකද මේගොල්ලෝ සතිය ඇති වෙන පැත්තේ නෙමෙයි බබා හම්බෙන එකට නෙමෙයි පාඩි දාන්න බලාගෙන ඉන්නේ. දැන් බබා නැති වෙන වෙලාව බැලුවොත් කෙල වෙන වෙලාව බැලුවොත් මැරෙන වෙලාව බැලුවොත් වඳ වෙන වෙලාව බැලුවොත් ලොඳ වෙන වෙලාව බැලුවොත් සතිය නැති වෙන දිහා බලලා අනිත් ඒකල කියන්නත් පුළුවන්ද? මේ මයි ස්වාමීන් වහන්සේ මට හොඳ සතියෙන් මම නැගිට්ටා මේ දොර ඇරියා මම පල්ලෙහාට ගියා යනකොට කෙනෙක් මට කතා කරා උණු වතුර මෙතන තියනවා බත් මෙතන තියනවා කර ඉන්නලා දෝන්නේ මගේ සතිය හිමීට නැති උනායි කියලා අර සතිය නැතිවීමේ කතන්දරය ඒකට කියන්නේ නිරෝධ නිශ්චිතං සතියත් නැති වෙන සුළුයි පටිනිස්සක් ගන්න පස්සේ ඕකත් කවදා හරි නැති මේ ආසාවෙන් ඇති කරපු කියලා අර දැන් මේ කාම වස්තු ගැන නෙමෙයි මේ කතා කරන්නේ. කාම සංඥාව ගැනත් නෙමෙයි මේ කතා කරන්නේ. රූපෙකුත් නෙමෙයි මේ කතා කරන්නේ. දැන් මේ ඒ ඔක්කොම නැති කිරීමට ආඩේට ගත්ත සතිය විවේක නිශ්චිතං විරාග නිශ්චිතං නිරෝධ නිශ්චිතං පටිනිස්සක් ගන්න පස්සේ. ඉතින් ඒකේ ඩාවිදී අහුවොත් ඒ යෝගාවචන මොකද්ද මේ කරන භාවනාව කියලා? හරි සාරිපුත්තු සාංශේ මේ මොග්ගලි පුත්තු සිසානුසගේ අහුවට පස්සේ මේ සීලේ සඳහා නෑ සීලේ සඳහා නෙවෙයි එහෙනම් චිත්ත විසුද්ධි නෑ එහෙනම් ditthi විසුද්ධි නෑ අවසාන දෙයක් සඳහා මේ යන්න හදාන්නේ. ඉතින් සීල විසුද්ධියක්වත් නැති කෙනෙකුට මේක තේරුම් ගන්න අමාරුයිනේ. ඒක ඉතින් අපි තේරුම් ගන්න එපා. ඒ නිසා මේක සූර්යයන්ට කියන කතාවක්වත් වීරයන්ට කියන කතාවක් නෙවෙයි. මේක දිහිරයන්ට කියන කතාවක්.
ඔය වඩා ගන්නාලද සතිය ප්‍රයෝජනේ මොකද්ද? ඔක නැතිවීම කනගාටුවක් වෙන මට්ටමට යන්න බෑ. එහෙනම් ඔක හූනියමක්. ඕක කුෂ්ඨයක්. ඕක ලෙඩක්. ඔක ඉවර වෙනවා. ඔක ඉවර වෙනකොට ඔය ලෑස්තිලා හිටපන්. අපි දත් මැද්දට පස්සේ දැහැටි කුරකින් දත් මැද්දට පස්සේ ඔක විසිකොන්නවනේ. අයියෝ මේ බෝම්බ හොයන කොච්චර දුර යනවද? කොච්චර අමාරුද දැහැටි කුරක් සුද්ධ කරන්නේ. එහෙම මේ හොඳ නෑනේ. ඔච්චර මහන්සියට හදාගත්ත දැහැටි කුර කියලා තියාගන්න ගියොත් ඉතින් ඒක ආම්රු කෙනෙක් සක්මන් කර. සක්මනේ හැමදාම දාහනේ වළඳලා දැහැටි වළඳනවා. එන් දත් මැදලා ඉවර කරලා එහා පැත්තෙම තියෙන ජනෙලෙන් දැහැටි කුර එළියට දානවා. අවුරුදු 7ක් විතර එහෙම ගිහිල්ලා එක දවසක් මේ මොකද්ද වැඩ රිහා බලන්න මෙච්චර විතර කන්දක් තියනවලු දැහැටි කූරු කන්දක්. අවුරුදු 7ක් කොහොම හරි දෙමින් නැතුව තිබිලා තියෙන. ඉතින් මේ ආමුදු කම්මැලි ආමුරු කෙනෙක් වෙන්නේ නැත්නම් ওই පැත්තට ඔච්චර කාලයකට යන්නේ නැති වෙනවා කියලා කියන්නේ. කොහොම හරි අපේ කතාව හැටියට කතා වීරයා මෙයා. මේ ආමුදු කල්පනා කරලකෝ දවසට එක දැහැට්ට ගානේ විසි කරපු එක මෙච්චර කන්දක් හැදුනා නම් මං ඒ ත්‍රිපිටකයේ එකතරම් දැහැටි දණ්ඩක් විතර ප්‍රදේශයක් දවසට කටපාඩම් කරා නම් මේනකොට මුළු ත්‍රිපිටකෙම කටපාඩම් කරන්න පුළුවන්. ඒ නිසා අපේ ලොකු සාන්තේ කියනවා දවසකට ත්‍රිපිටකයේ අඩු ගානේ දැහැටි දණ්ඩක් විතර ප්‍රදේශයක් කියවලා ඒක කටපාඩම් කරන්න. ලොකුවට ගන්න එපා. අන්තිමට නෝඩ ත්‍රිපිටක ධාරී වෙනවා. ওই ත්‍රිපිටක ධාරී කියලා අමුඩ ගාගෙන විශ්වවිද්‍යාලෙට ගිහිල්ලා පොස්චාත්තුපාදි කරන්න ගියොත් ওই ගෙනියන සීලෙවත් නැහැ. ඒක ඉතින් මම දන්නේ ඉඳා කියන්නේ. දැන් ගෙදර ඉන්න ගමන් තමන්ගේ වැඩ පිළිවෙල කරනවා දැහැටි දණ්ඩක් විතර කටපාඩම් කරනවා. ආන්නේ වගේ මේ වඩන සතිය දැහැටි දණ්ඩක් වගේ විසි කරනවා කියන එකයි මට කියන්න ඕනේ. මං කිව්වේ දැන් විසි කරපු දැහැටි දණ්ඩේ හොඳ පැත්ත මේ කියන්නේ. කෙසේ නමුත් මේ සතියට මේ වගේ කල්පනා කරලා අයින් කරන්න පුළුවන් කියන කතාවක් මහසි සයඩු ස්වාමීන් වහන්සේගේ විපස්සනා ශූන්‍යං එහෙම නැත්නම් විපස්සනා ප්‍රකරණය කියන පොත පරිවර්තනය කරන තමයි ඉස්සල්ලාම දැක්කේ. මේ සතියක් දුකක්. මේකත් දුක්ඛ සත්‍ය. මේකත් අතහරින්න ඕනේ. මේක අතහැරීම Nirodhaය වඩන සුළු දියුණු කරන සුළු බොජ්ජංගේ. ඒතකොට අනිවාර්යයෙන්ම දන්නවා අම්මා මැරිමේ දුක අයින් වෙලා ඉවරයි තාත්තා මැරිමේ දුක අයින් වෙලා ඉවරයි අත්සියුන්ගේ අලියන්ගේ හරකුන්ගේ ඒ තේරෙම ඉවරනාට පස්සේ තමයි මේ සියල්ලම අයින් කරන්න ගත්ත සතිය ඒකත් අතාරිනවා. ඒකත් අතාරිනවා. ඉතින් අපි හිතනවා නෑ අපිට එච්චර දුර දිග යන්න බැරි වෙන නිසා සතිය කොහොමද සුරේක දාගෙන අතේ හරි ගැට ගහගෙන ඉන්න ඕනේ නැත්නම් පපුවේ හරි එල්ලගෙන ඉන්න ඕනේ. කියලා අර වැඩේ ඒකේ තියෙන ප්‍රයෝජනේ සලකලා වැඩ ගන්න නැතුව ඒක අයින් කළ යුතු නෑ කියලා කියන එක වගේ තමයි මම ඊයේ ගినాපු නිදර්ශනය බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙන ආනාපානේ බලනවා නම් උබවන්තේ විදිත්වාන මජ්ජේමන්තාන ලිපති කියනට ආස්වාසියේ මුලයි මැදයි දෙක දාන්න නැත්තම් මැදයි මුලයි දෙක දකින්න ওই දෙක තමයි ජීවිතයේ අන්ත දෙක. ඒ දෙක දැක්කට පස්සේ උඹට ලැබෙන ලාභය තමයි මුලයි අගයි මුලයි මැදයි දැක්ක නැත්නම් මැදයි මුලයි දැක්කන අග පෙනෙයි. ආන්නේක ඉවර වෙනකම්ම බලපන්. ඒකට කියනවා මජ්ජය කිය. මධ්‍යම. හැබැයි ඒකට ඇලෙන්න එපා. දැන් හුස්ම ගෙවිලා කියලා විවේක වෙනවනේ. එක හුස්මක් තියෙනවා හුස්ම බොහෝ ගෙට ගෙවෙන කොටත් වෙනවා. අන්න ඒ වෙලාවේ ඇති වෙන මේ Nirodhe නිසා ඇති වෙන විවේකයක් තියෙන සමහරවිට ටික හරිය බය හිතෙනවා. සමහරවිට තනිකන් දෝෂ බය කෑ ගහන. ඒ දෙක ඉවර වෙනවා දකින්නකොට. සමහරවිට හරි සතුටක් එනවා. අන්නේ මනාපමනාප දෙක නැතුව සතුටක් ඇති වෙන්නේ නැතුව බයකුත් නැතිව මෙන්න මේක දිහා ගෙවෙනම කම්ම බලහින්න පුළුවන් නම් ඒ ආනාපානට තියෙන ආසාවක් නැති වෙනවා. ආනාපානින් ඇති වෙන සතියේ තියෙන ආසාවක් නැති වෙනවා. මේක දකින්න හැටි ගෙවෙන හැටි බලාගෙන ඉන්න පුළුවන්. ඉතින් ඒක මම නැවතත් කියනවා මේක සූරේක්ගේ වැඩක් නෙවෙයි වීරේක්ගේ වැඩක් නෙවෙයි ධීරේක්ගේ වැඩක්. වඩන ලද සතිය කෘත්‍ය හමාරන ඔබත් ඕනේ මට. අනේ එතකොට අපි කියනවා සතිය පොජ්ජංග මට්ටමට වඩනවා කියලා. ඊට පස්සේ ධම්මවිචේ සම්පොජ්ජංගං කෝබික්කවේ භාවේති විරාගනිසිතං නිරෝධනිසිතං පටිසක්කාන පස්සේ. මේ ධම්මවිචේ කියලා කියන්නේ ධර්මයේ පිළිබඳ විචක්ෂණ ඥානෙ. ඕකත් නිරෝධ වෙනකම් බලපං. මේක මේ කීල්ලේ අංගන තියාගෙන හෝ සාක්කුවේ දාගෙන ඉන්න හෝ ගෙනියන්න දෙයක් නෑ ඕකේ.
ධර්මයේත් එච්චරයි. ඊට පස්සේ විරිය සම්බොජ්ජංගේ. විරිය අත්‍යවශ්‍ය කොටස් තියෙන ආරම්භ ධාතු විරිය, නික්කම ධාතු විරිය තමයි. පරක්කම ධාතු විරියට යනකොට විරියක් ඒක ඉබේ සිද්ධ වෙන්නේ නැහැ. සක්මන් කරලා ඉබේ සක්මන යනවා. එහෙම නැත්නම් මේ ආනපාන කරනකොට ඒක ඉබේ වෙනවා. විරිය කරන්න ඕනේ මුලදි විතරයි. පොඩි තල්ලුවක් දෙන්න ඕනේ මුලදි විතරයි. ඒකට කියනවා තදුපක විරිය වාහනට්ටේන සම්පහන්සනා එnde ende වීරිය නොකර ඔක වෙන පැත්තට යන්න අරින්න. දැන් අපේ අම්මලායි තාත්තලාගේ තියෙන දුර්ලභම තමයි දරුවා ලොකු වුණත් ඇඟිලි ගහන්න හදන. දරුවා ලොකු වුණාට පස්සේ ඇඟිලි ගහුවොත් අම්මයි තාත්තයි මාරයා තමයි. උන්ට උන්ගේ වැඩ ටික කරගන්න උදව්වක් කිල්ලොත් උදව් දෙනවා මිසක් අනවශ්‍ය විදිහට ඇඟිලි ගහන්න යන්න නරකයි. ඉතින් උන් කරන්නේ ඔය එනකොට කොල්ලෙක් එක්ක යනවා ගෙල්ලෙක් යනවා උන් යනවා වෙනම කාමරයකට. ඉතින් අම්මා ගියොත් එහෙම උදේ හන්දෑවේ සැපදුක් බලන්න අර කාමරේ කොල්ලයි කෙල්ලයි ඉඳද්දි මල හොන්තුන්නේ මේ නාකිච්චි ඇවිල්ලා මේ කරන්නේ. උන් දින මේ පැත්තකට නේ උන්න ඕන වැඩක් කරගන්න. අපිට බෑ. අපි ඒක ඇඟිලි ගහන්න හදනවා. ඒ නිසා පුදුමාකාර ද්වේෂයක් තියෙන දරුවෝ දෙමාපියත් එක්ක. මං නිව්ජර්සි ගියාට පස්සේ මේ තාත්තලා දෙන්නෙක් මයිත් එක්ක ගියා අපි පැය 5ක විතර ගමනක්. ඉතින් අනිත් ලෝකේ තියෙන කුණුවරප ඔක්කොම ඉතින් කියනවනේ කියන කතන්දර කයි යතන ඊට පස්සේ කිව්වා අපේ දරුවෝ ගෑනු ළමයි විශ්වවිද්‍යාලයට පාස් වෙච්චාම ඇමරිකාවේ තියෙන ඈත ප්‍රාන්තයක්ලු ඉල්ලන්නේ. දැන් අපිට හිතෙනවනේ ඉතින් ගෙදර ළඟ විශ්වවිද්‍යාලයට ගියා නම් හොඳයි කියලා. ඒ මොකද උන්ට පිස්සු කෙලින්න පුළුවන් හින්දා. ඉතින් අම්මලා තාත්තලා යන්නත් ඊට පස්සේ පැය 5ක් විතර යනවා. ළමයට ගිහින් යනකොට ලස්සන කාමරේ හදලා තියෙනවා. බැරි වෙලා හරි කියන්න නැතුව ගියොත් බියර් බෝතලුයි, බ්‍රැන්ඩි බෝතලුයි, සිගරටුයි ඔක්කොම මේෂෙ උඩලු. ඒ නිසා කියනවා උඹට heart attack එකම තියෙනවා නම් කියලා ඵලයක්. නැත්තම් දැක්කොත් මේ අපේ කෙල්ලටද මේ වෙලා තියෙන්නේ. ඇතුළු කරන්නේ මේ වගේ කට්ටියද කියලා කිසිසේත්ම ගන්න දෙයක් නැහැ. ඉතින් මම ඔය කෙල්ලෙක්ගෙන් කතා කරලා ලංකාවේ කෙල්ලෝ පිටරට ගිහිල්ලා විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා ඉතින් මම උඹලා සන්තෝෂෙන් ඉන්නේ කියලා. ඒක පළවෙලි කෙල්ල 3 දෙනෙක් හිටියා. උන්ටි ප්‍රශ්නෙත් නැදකි. ඉතින් උන් එක එකයි මූණ බලා ගන්නවා මම මේ මොන පිස්සුද ස්වාමීන් වහන්සේ මේ අම්මලා උදෙත් SMS කෝල් කරනවා දවල්ටත් අහනවා කොහෙද ඉන්නේ කියලා අහනවා කෑවේ මොකද්ද කියලා අහනවා අපි මේ ඈත යුනිවර්සිටි එකේ ඉන්නේ හැම වෙලාවෙම ඇඟිලි ගහනවා. ඉතින් මං කෝ ඇත්තනේ බං ඉතින් උඹලා මේ පැංගිරි වයසේ කෙල්ලෝ ඉතින් ඈම ඉන්නකොට බලන්න එපා ඒක නෑ එහෙම එකක් අපිට අවශ්‍යතාවයක් නෑ. අපි දැන් පුරවැසියෝ මෙච්චර වයස කියලා මොනද ඇඟිලි ගහන්නේ. මං කෝ ඉතින් මටත් හිතන්නේ ඇඟිලි ගහන්නේ හොඳයි කියලා කමන්නේ නෑ. ඒකට කමන්නේ නෑ. දැන් උඹත් දැන් මං වගේ නොබැඳී ඉන්නේ ඔබ බඳිනවනේ කාද දැන් උඹට ළමෙක් හම්බෙලා පොඩි දරුවෙක් හම්බෙච්චාන් කෙල්ලෙක් හම්බෙච්චාන් උඹ කොහොමද කරන්නේ. මං නම් ඕන දෙයක් කරන්න දෙනවා කිව්වා. මං කෝ දැන් මේ ඇමරිකාව වගේ රටක ඕන දෙයක් කරන්න දුන්නොත් කී වයසේ කොච්චර වයසේ ළමෙක් හම්බෙයිද? දෙන්න පුළුවන් ද එහෙම පට ඇරලා පුරුසාන්තරයට යන්න. ඉතින් තමයි. මේ පාටි වලට ගියාට කමන්නේදලු බොන්න පටන් ගන්නකොට එන්න පුළුවන් නේ ස්වාමීන් වහන්සේ. මං කෝ කමන්නේ. දැන් උඹට පුළුවන්ද? මම පුළුවන්. මම දුරට පුළුවන් වෙයි. දැන් කෙල්ලෝ පාටියේ දාලා බොන්න පටන් ගන්නකොට එන්න වෙන්නේ බං. මුදින් ගියාට පස්සේ මොකද ආපහු වෙන්නේ? ඒ නිසා දැන්ව සතිය වඩපන්. දරුවොත් හදපන්. මේ කුණු හරපේ දැනගෙන මේ විසම චක්‍රය දෙන්න එපා දරුවන්ට සාපේ. තොපේ දරුවා හදන්නේ ඔහොම තමයි. මේ අම්මලාට බැන්නර. ඉතින් ඒ කෙල්ල බොහොම උසස් විභාගයක් පාස් වෙලා මට කියනවා කමටහන් ගත්තේ නැහැ වැඩි භාවනා කරුවේ නැහැ දෙකයි ඇහුවේ ඔබ වහන්සේගෙන්. ඉතින් අපි අම්මලාට වෛර කරාට අපිත් දරුවන්ට කරන ওই ටිකම තමයි. මේ මහ විසම චක්‍රයක් මේකේ තියෙන්නේ සතිමත් වෙලා මේ අපි කරන දේ පිළිබඳ හරි අවබෝධයකින් මගේ ගැලවෙන කරු මම විතරමයි. ওই කවුරුවක්වත්ම නැහැ. පටන් ගන්නකොට තනෙන් කිරි දෙන්නේ නැතුව ඉතින් කරණ දෙන්නේ අපි හම්බ කරගෙන ඉන්නේ නැහනේ. ඒවා කෙරුවට පස්සේ දරුවා වැඩෙනකොට ඒ දරුවට ඉඩ දෙන්න ඕනේ. මන් දන්නේ අපේ අම්මා දෙක පන්තියට ගියාට කවදාවත්ම ඇඟිලි ගහන්න ආවේ නැහැ අපේ වැඩවලට. දැන් ඇඟිලි ගහන්න දන්නෙත් නැහැ. ආපු ගමන් අපි තින් අනම්මනම් කියනවනේ. අනිත් අපි කොල්ලෝනේ. ඉතින් අප්පච්චි විතර නැහැ මොනවාරි කිව්වොත් එimhe තුවාල කරගත්තර කමන්නේ. ඔය බෙලිබෙන් ඔළුවෙන් උඩ තුවාල කරගත්තොත් දැන් තලනවා හොඳටම කියනවා.
ඉස්පිතාලේ ගෙනියනවා කියන්නේ තලනවා හොඳටම මේ මං හම්බ කරගෙන ඉනකොට මුන්ට ගායට නටලා මේ තල්ල කඩා ගන්නවා කියලා හොඳටම බය කරනවා මිසක් ඇඟිලි ගන්න දෙන්නේ නැහැ. දැන් ඉන්නේ ප්‍රශ්නේ මේකයි ඇත්තටම කියනවා. අපේ අම්මට දරුවෝ 11ක්. එකෙක් මරනකොට ගාණක් නැහැ කියනවා අම්මා. දැන් ඉන්න අම්මට ඉන්නේ එක දරුවයි ඕක මරුණොත් කිසා ගෞතමීට හපක්. ඉතින් ඒක උකුලේ ගහගෙන තියාගෙන කොරන්න හදනවා. ඉතින් ඒක යකා. මං කියන්නේ දරුවට හැදෙන්න දීපන් අප්පා. ආන්නි වගේ මේ සති ධර්මයට වැටෙන්න අරින්න. යට නැගිටින්න අරින්න. ජම්ම විචේට වැටෙන්න අරින්න. නැගිටින්න අරින්න. වීර්ය ධර්මයට වැටෙන්න අරින්න. නැගිටින්න අරින්න. ඒකටයි ධීරයයි කියලා කියන්නේ. මම මේ කියන්නේ වීර ගැන කතාවක් නෙවෙයි, සූර ගැන කතාවක් නෙවෙයි. අන්නේ ටික විස්තර කරන්න පුළුවන් නම් මගේ සතිය හොඳටම කැඩුනා. මගේ වීර්ය ඇත්තටම මට නිින්දම ගියා. බෙල්ලත් කඩා වැටුණා. ඉතින් මට හොඳට බලන්න පුළුවන්. ඒක මොකද්ද ප්‍රශ්නේ? නිදාගෙන ඉන්නකොට මම මැරිලා නැහැ. ආනීක වාර්තා කරන්න පුළුවන්. ඊට පස්සේ පීතිද පස්සද්දිද හැම සම්පොජ්ජංගයක ඒවට එනකොට ඇත්තට තියෙන අර අනිත් පැත්ත එක ලැබුණාට සන්තෝෂේ. ඒකත් අර වගේ නැති වෙච්චාම ඇති වෙන ද්වේෂයමයි සන්තෝෂය කියන්නේ. ඒක පිළිබඳව පාටි දාන්න යන්නේ නැතුව මේ දේ කරන්න මේ පිරිස නැතුව කවුද කරන්න ඉන්නේ කියලා හිතන්නේ. අපි මුස්ලිම් මිනිසුන්ගෙන් ඉල්ලන්නද ඕක? සර්බලදී දෙයියන් අදහන මිනිසුන්ගෙන් ඉල්ලන්නේ අපි සෑහෙන පදනමක් සකස් කරගෙන තියෙනවා. ඒ පදනමේ ඉඳගෙන අපි තේරුම් අරගන්න ඕනේ දැන් මේක උරගා බලන්න ඕනේ. බම්බරේ මේ වල්ලේ කරකවල බලන්න ඕනේ. මේ වීදුරු බඩු පොළවේ ගහලා විකුණන්න ඕනේ. ඒකටයි මහානකම කියන්නේ. ඉන්හියාට මොකක්වත් නැහැ මහානකමේ. ඔබ මේ කරන්න තියෙන පරිශ්‍රයෙන් කරලා බලපන්. සීල කඩා ගන්න නෙවෙයි, සමාධිය කඩා ගන්න නෙවෙයි. ඒ අතරමැද තමයි මේ වඩලද සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා ඔක්කොම පොළවේ ගහ බලපන්. ලක්ෂ කෝටි වාරයක් බලපන්. ඉතින් අපිට වෙලා තියෙන බෑනේ එක ළමයා ඉන්නේ ඔක මැරුණොත් එහෙම හරියන්නේ නැහැ. ගොඩක් ළමයි හම්බෙන්න අරින්. ඒත් කොට එකෙක් මරනවා ප්‍රශ්නයක් නෑ. එකෙක් මරනවා කියලා ප්‍රශ්නයක් නෑ. ඉතින් සතියෙන් යුක්තව සීලේ රකින්නයි කියලා කියන්නේ නැත්නම් සම්පජඤ්ඤයෙන් යුක්තව සීලේ රකින්නයි කියලා කියන්නේ සිල්පද කැඩෙන්නේ නැහැ කියලා ප්‍රශ්නයක් නෑ. මේ සිල්පද කියන්නේ කැඩුනම හදන්න පුළුවන් එකක්. ඒක නෙබුදු කෙනෙක් කියන්නේ. ඒක නෙවිනේ පිටකයක් තියෙන. එයා සිල්පදේ කැඩුවා මං කැඩුවලා ඒ මාන්නයක් ඕනේ. ඌ කැඩුවා ඌත් එකයි මං මට කැඩුවේ නේ මාත් එකයි. ආන්නේ විදිහට මේ හැමදේම බුදුරජාණන් දේශනා කරා තමයි. අපි සිල්පදේ රැකනාව තමයි මේකේ ඇත්ත ශක්තිය මොකද්ද කියලා. ඒ උරගා බැලීමේ ගතිය තයි මේ නේවාසික භාවනා කියලා කියන්නේ. එහෙම නැත්නම් පැවිදි වෙනවා කියලා කියන්නේ. මේ part time job එකට ඕ ආවට ගියාටක වැඩ කරන එක නෙවෙයි. ඉතින් ඒක කරගෙන යනකොට එන වීර්ය නෑ ආත්ම විශ්වාසය කියලා එකක් තියෙනවා. සීලෙන් ලැබෙනා වගේ එහෙම එකක් නෙවෙයි ඒක. සමාධියෙන් ලැබෙන જાති එකක් නෙවෙයි. ඒ දෙකම මරණින් එහාට යන්නේ නෑ. ওই සීලෙන් ලැබෙන ආත්ම විශ්වාසයේ සමාධියෙන් ලැබෙන ආත්ම කවදාකවත් මරණින් එහාට යන්නේ නෑ. ප්‍රඥාවෙන් විපස්සනාවෙන් ලැබුවොත් මරණින් එහාට යන්නේ මේ ජීවිතේම වැඩිත් ඉවර කරන්න පුළුවන්. මරුණොත් යම් හේකින් මේක ඊගාවාත්මට යනවා. ඒව තමයි අපි මේ ගෙනල්ලා අපිට පැවිදෙන්න හිතුනේ. එහෙම ඒ නිසා තමයි. නැත්තම් මේ ලෝකේ පැවිදෙන්න ලෝකයක් නෙවෙයි. අපිට මොකද්දෝ එකකින් හිතුණනේ පැවිදෙන්න. ඒක මේ අපේ පඬිතුකමට ඥානයකට ආපේ ගන්නේ මොකද්දෝ ඇබ්බැහියා. දැන් ඔය ඉන්නේ ඕන තරම් පැවිදෙන්න කවදාකවත් පැවිදෙන්නේ නැහැ කියලා පොළොවේ අත ගහලා දියුර්ණ ගියෝ ඉන්නේ. ඊට පස්සේ අපිට මොකද අපි වම්බ කරන කාපිය අපිට ප්‍රශ්නයක් නැහැ. ඊ නිසා කියන්නේ පාවොක්සයිඩ් කියනවා මේ ලංකාවේ වගේ ඉපදෙන මිනිස්සු ඇත්තටම දසපාරමිතා පිරලා තියෙනවා. මේ මිනිස්සු දන්නේ නැහැ. මෙච්චර මේ මිනිස්සු හොරකම් කරද්දී අය අප්පා මේ දෙන දෙයක් කාලා ඉඳ හිතෙන්නේ අපිට. මෙච්චර මේ මිනිස්සු සත්තු මරද්දී අපිට මේ තම්බල දෙන බතක් කාලා ඉන්න පුළුවන් නේ. මෙච්චර මේ කාමීත්‍යාචාර කරද්දී බ්‍රහ්මචර්ය රකින්නේ. වසෙල්ලන්ද? ඒක තප්පරයකට රැක්කත්. ඉතින් එහෙව් අපිට නැතුව මේ මෙත්තකෝ පරිබ්‍රාජකේ ආපුද වෙන කාට ඇහින්නද? ඇහුනට කාටවත් ඒක තේරෙයිද මං ආන්නේ. ආන්නේ වගේ සතිය පිට යන වෙලාවක ලස්සනට ඒක විස්තර කරන සතිය හදන වෙලාවට වැඩිය අද ඇත්තටම කමඨාන් වාර්තා දෙක තුනක ඒ ළමයි කට්ටිය ලියලා තිබුණා. අද උදේ 9 ඉඳලා 9:55 වෙනකන් අපි
රොක්හැම්ප්ටන් ළමයින්ගේ සතිපාසල වාර්තා හැවුවා. වාර්තා කරන්නේ අවුරුදු 13ක ළමෙක්. අඩුම එක්කන අවුරුදු 4යි. ඒගොල්ලෝ විස්තර කරනවා සක්මන් කර කර ඉන්නකොට මට මල්ලි කෑ ගහන වැවුනා, මෙව්වා වුණා, මගේ හිත කැඩුන්නේ නැහැ. මට ආපහු බව තේරුණා. හොඳට හුස්මට හිත ගියා. ආපහු වෙවිල බලනකොට ආනපනේ කලබල වෙලා නැහැ. ගිරව් කියනවා වගේ. ගිරව් කියනවා වගේ. උන් පොඩ්ඩක් කුචු කවලා ගන්න ඕන. දැන් මෙහි එනවා ඉස්සර ඔය මෙතන සමගි පන්සලට යන්නේ නැත්නම් ඔය ප්‍රයිමරිට යන්නේ පොඩි උන් 3-4 දෙනෙක් අතිපාසල පටන් ගත්ත දවස්වල උන් ඉස්කෝලේ යන්නේ එකමාරට. උන් ගෙදර ආපු ගමන් පොත් ටික දාලා 1:45ට මෙතෙන් එනවා කමටන් වාර්තාව ලියාගෙන. ඉතින් නාකිච්ච පෙත්ත කපල පිටිල බෑ කියනවා මේ කමටන් සුද්ධෝ. ඉතින් අර කෙල්ලෝ ඇවිල්ලා කතා කරනවා මම මේ නාකියන්ට දෙන්නත් ඒවා ප්‍රශ්න කියවන්න. උඹම කියවපන්කෝ. ඉතින් කියවල කියනවා ස්වාමීන් වහන්සේ මට මේ භාවනා කරනකොට මට සද්දයක් ඇහුණා. මම දන්නවා ඒක සද්දයක් කියලා මොකද කුරුළු සද්දයක්. මම දන්නවා ඒක ආනපන නෙවෙයි කියලා. ඊට පස්සේ ටික වෙලා කිව්ව පස්සේ හිත ආනපනට ආවා. මම කොහොමද දන්නේ? ඒක බල්ලා කියන්නම් ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ පිට ගියා සද්දයකට හරි වෙන ටික ආවට පස්සේ මට නාසයේ තේරුණා. එතකොට ආපහු හිත කැළඹිලාද නැහැ ඒක බැලුවේ නැහැ. ඒකක් බල්ලා ඇවිල්ලා කියපන්. පව්වෙන්න කරනවා. ඉතින් ඇවිල්ලා කියනවා මේ ප්‍රශ්නේ තියෙන ස්වාමීන් මේ කකුල රිදෙනවා. මං හොඳයි කමන්නේ. කොයි කකුල රිදෙන් දකුණු කකුල. ඊළඟට වම් කකුල බලපන් කිව්වා. පහුවෙන්ද ඇවිල්ලා කියනවා ස්වාමීන් වමයි දකුණයි දෙකට එක වෙලේ රිදෙනවා. දැන් මොකක්ද බලන්නේ? මං කව වැලමිට දෙක බලපන් කියලා. මේක රිදෙනකොට අතන බලපුවම වේදනාව යනවා. නැත්නම් මේ රිදෙන කකුලම් බල ඉන්න එකනේ අපේ තියෙන කර්මේ. ඒකම අහනවා ස්වාමීන් වහන්සේ දකුණු කකුල විරිදෙනවා දකුණු කකුලට වේදනාවක් නැති වෙනවා. ඕක කපලා දාපියව. දකුණු කකුල. හිතකොට බලපල්ලකෝ මං කියන්නේ එන ගහනවද කියලා වම් කකුල බලපංකෝ. බලනකොට මේකේ කකුල මේ කකුල hina වෙනවා. දකුණු කකුලට කෙලවෙලා මට කෙලවෙලා නැහැ. එතකොට අර වේදනාව ගිහිල්ලා. පොඩි උන්ට දාපු ගමන් පොඩි උන් අල්ලනවා නිකන් හරියට අයිස්ක්‍රීම් ගන්නවා වගේ. චොක්ලට් ගන්නවා වගේ. මාෂ්මෙලෝස් ගන්නවා කිච්චන්නම් බුදු අම්මේ කවදාවත් බෑ. දත් 32ක් තියෙනවා රිදෙන දත ගැන විතරනේ කතා කරන්නේ. උන්ට කිව්වොත් එමේ ඇයි හත් දෙයියේ නෙවෙයි රිදෙන දත ඉතින් තව 31ක් තියෙනවා කතා කරපන්කෝ. ආපෝ ස්වාමීන් වහන්සේ මොනවද කතා කරන්නේ මේ රිදෙන දත? හන්දි 4ක් තියෙනවා. 4 මං හන්දි කකුල්. කැඩිච්ච එක ගැන විතරමයි කතා කරන්නේ. මං කිව්වා ඉතුරු තුන ගැන කතා කරපන්කෝ. ඒ කියන්නේ වේදනාවට ආසයි. කියන්න ආසයි මේ මට කොන්දේ අමාරුයි මොන කෙප්ප වාත තියෙනවා අර වාත තියෙනවා මේ පව් අප්පා මේ බුදුහාමුදුරන්ගේ ගෝලියෝනේ මේ බුදුහාමුදුරන්ගේ ගෝලියෝනේ කවදාකවත් නැහැනේ මුළු 80 45 අවුරුද්දෙම කිසිම තැනක මේ රජපැටියෙක් ගිහිල්ලා හිඟන්නෙක් වගේ ජීවත් වෙනවා චෝදනා නැහැ සතියෙන් යුක්තව මේ පණිවිඩය ආවට පස්සේ සතියෙන් යුක්තව බලන්න අපි මේ චෝදනා කරන දේවල් කොච්චරක් අපේ පෞරුෂත්වයට හානි කරනවද කියලා. හැබැයි මේ හානි කරන්නේ ධීර පෞරුෂත්වයට, සූර පෞරුෂත්වයට, වීර පෞරුෂත්වයට නෙවෙයි මම මේ කතා කරන්නේ. ඒ නිසා කවදාකවත් චෝදනා කරන්න එපා. කවදාකවත් මොනම දෙයක්වත් ඉල්ලන්න එපා. මේ තියෙන දේ යැපෙන්න පුළුවන්. මේ වර්තමාන මොහොත තමයි හොඳ මේ කියලා වැඩ කරන්න ගත්තොත් සතියෙන් හැම බාධාවක්ම හැම අතවැරද්දක්ම හැම අරියාදුවක්ම අපිට තේරෙනවා මයි ඊගාව කඩීම මගේ ඊගාව කරන්න තියෙන දේ පිළිබඳව මකර තොරණක් වගේ එක. ඇතුළෙන් දොරටුවක් එතන තියෙන. හැබැයි ඒකට මූණ ඇඹුල් කරගෙන නැදකින් නොපතන් කියලා බැලුවොත් ඒක හුනියමක් තමයි. නැත්නම් ඒක මේ මගේ චරිත ලක්ෂණ පෙන්වන එකක් කියන පැත්තට බැලුවොත් අපිට වැඩි කල නටන්න දෙයක් නැහැ ඔතන. මේක තේරුම් ගත්තාට පස්සේ මට හිතෙනවා සමහරලාට නටලා නිවන් දකින්න ওই දේ දැක්කත් නිවනම තමයි. හැම බාධාවක්ම සාධකයක් වෙනවා. අපි ඒක සිංහලෙන් කියනවා පැමිණි දුක් පැණි රහයි කියලා. පැමිණිච්ච දුකට චර්චුරු ගන්න එපා. ආනේ දේ කරන්නේ මේ සතියෙන් යුක්තව සීලය රකින්න. සතියෙන් යුක්තව සමාධිය රකින්න. සතියෙන් යුක්තව ප්‍රඥාව රකින්න. මුදි ඉස්සෙල්ලා අපිට උගන්වන්නේ සීලය ඉගෙනගෙන පස්සේ සතිය ඉගෙන ගන්න කියලානේ. භාවනා කරන්න ඉස්සෙල්ලා සීලය වඩන්න ඕනේ කියලානේ. එහෙම ගන්නෑ. සීලය සතිය වඩලා භාවනා සතියේ සීලය වඩන්න පුළුවන්.
අනිත් පැත්තට යන්න පුළුවන්. වැඩුවත් දැනගෙන වැඩුවත් නොදැනගෙන වැඩුවත් සතියමත් උනාට පස්සේ තමන් රකින්න සීලේ දිහා බැලුවොත් සතියෙන් ඒ සතිය නැතුව සීලේ දිහා බලන හැටි සතිය ඇතුව බලන හැටි වෙනස්. ඉතින් ඒ දර්ශනයේට සතිය යුක්තව නැවතම තමන්ගේ සීලේ දිහා සමාධිය බලන එකට කියනවා සම්පජාඤ්ඤය කියලා. සති සම්පජාඤ්ඤය බැලුවොත් අපි ගෙවම් කරව පාර වැඩි. මේ වෙනකොට ළඟා වෙලා තියෙන දේවල් වැඩි. දන්නේ නැහැ. මොකද අපි දන්නේ වැරදි පැත්ත. පරිදිච්ච පැත්ත ගැන කතා කරන්නේ. මොකද වට වෙලා ඉන්නේ මේ චර්චුරු ගාන කට්ටියක් නේ අපි ළඟ. වට වෙලා ඉන්න හරියක් ඉන්නේ අරක නැහැ මේක නැහැ කියන කට්ටියනේ. මම නම් කියන්නේ එහෙම එකක් දකින්නට එහෙම එකෙක් නොදකින් නොපතන් නදෝමකින් කියලා කියනවා. වැඩන්නේ අසීවනාච බාලානම්. පුළුවන් කියන මිනිස්සෙක් එක්ක යන්නේ එකයි තියෙන්නේ. ඒ කට්ටියත් ඒ පුළුවන් කියලා යන්න ඕනේ පෞරුෂත්වයේ තියෙන එච්චර හිග නැහැ. මගේ ජීවිතේ මම ඒ තරම වාසනාවන්තයි. ඒ හැකි සංඥාව තියෙන පිරිස අපි හිතනට වඩා විශාල පිරිසක් ඉන්නේ. හැබැයි අපි ළඟ එන්න ඕනේ අර උපදී කරන්නේ භව සම්පatti පතන්නේ කරන ඕනෙම දෙයක් සතිය මුල් කරගෙන කරනවා. සම්පජඤ්ඤය මුල් කරගෙන යනවා. නැත්නම් සම්මා දිට්ඨි සම්මා සංකප්ප දැම්මට පස්සේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කතා කරන වචන ගැන පරිසං වෙන්න. කරන කෘත්‍ය ගැන පරිසං වෙන්න. කරන ජීවිකා වෘත්ති ගැන පරිසං වෙන්න. නැත්නම් බඩ රසාව ගැන. ඒක හදාගත්තට පස්සේ තේරෙන මොකද්ද පරිණාමයක් අපේ වෙනවයි කියලා. ඒකට කාගෙවත් බාධාවක් නැහැ. තියෙන්නෙම අර උපදී භව සම්පatti ඉල්ලන කැතගතියයි ඒ වගේම විසත්තිකා නම් වූ මේ තෘෂ්ණාව ලාටු අර පරණ පුරුදු විදියට බලන්නේ. ඌ මොකක්වත් නැතුව ලාටුවට යනකොට කොහොල්ල ටික පොල් තෙල් ටිකක් ගාගෙන යන්න. ඉතින් අද දවසේ ධර්ම දේශනාවත් පොල් තෙල් ටිකක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් දේශනාව නතර කරනවා. ශිරු දිනාට සනසීමු දා වේවා කියලා.